ගොඩක් දවසකින් අපේ ශ්‍රාවකයෝ අමතන්න හිතුණා. මාස 3ක් විතර කාලයක් විවේකයක් ගත්තා. සාමාන්‍යයෙන් එක දිගට දහම් දෙසුවේ නෑ කවදාත්. කොහොමත් අප්‍රේල් මාසෙ මම වැඩි කතා කරන්න කැමති නෑ. මොකද මේ රටේ අර මේ තනකෙලි මාසයේ හින්දා සිංහල අලුත් අවුරුදු හින්දු අලුත් අවුරුදු හින්දා මෙසක් වගේ එනකොට තමයි ආපහු පටන් ගන්න. ඊට පස්සේ ඒ මාස 3-4ක් එකට කියලා ඊට පස්සේ සාමාන්‍යයෙන් නොවැම්බර් දෙසැම්බර් නවත්තලා එහෙම තමයි අතීතේ කරගෙන. ඉතින් මේ පාරත් එහෙම හිතාගෙන අපි දිගට මුල් සති මාසේ අවුරුද්දේ මුල් ටිකේ දේශනා ටික කරලා අප්‍රේල් නැවැත්තුවා. මේ අපෝ මේ මාසෙ විතර පටන් ගන්නම් කියලා හිතාගෙන. හැබැයි ඉතින් රටේ තත්ත්වය එච්චර හොඳ නැති වුණ හින්දා මිනිස්සු ඊට වඩා ලොකු මේ ගෝලීය වසංගත තත්ත්වයේ තුල භයානක තත්ත්වයකට මුහුණ දුන්නා. මිනිස්සුන්ට තිබුණ ප්‍රශ්න නිසා මම තමාසයක් දෙකක් විවේක ගත්තා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. මේ ගොඩක් හොඳයි. ගොඩක් අය අපෙන් අහලා තිබුණා මේ ස්වාමීනාංශේ රහතන්වහන්සේ හොඳින් ඉන්නවද සුවයෙන් යසනවද කියලා සෝදුක් විචාරලා තිබ්බා. එයාට බොහොම ස්තුතියි. බොහොම පිං. මේ හොඳයි. මේ මම ඊටම නිරෝගීව හිටියා. ඊටම විවේකීව හිටියා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. බුදුහාමුදුරුවොත් මං හිතන්නේ අවුරුද්දකට එහෙම දෙතුන් සැරයක් මිනිසුන්ගෙන් අයින් වෙනවා. ආරාම වලින් යනවා. කැලේට යනවා. ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියනවා මේ කවුරුත් එවන්න එපා මාව හම්බ වෙන්න. කවුරු හරි දානි ටිකක් විතරක් කාගේ හරි අතේ එවන්න කියලා බුදුහාමුදුරුවෝ එහෙම සති ගණන් මාස ගණන් බොහොම උදකලාව විවේකීව වනගතව ගත කරනවා. ඊට පස්සේ තමයි ඇවිල්ලා ආපහු තින් ආරාම චාරිකාවේ ඔය දහම් දෙසන්නේ වර්ණව කටයුතු කරන්නේ. ඒතර ඒක සාමාන්‍යයෙන් මතන කොයි රහතන් වහන්සේලාත් බුදු වරුත් කරන දෙයක්. මොකද ඒකේ අය තමයි දන්නේ. මොකද මිනිස්සුත් එක්ක වැඩ කරනකොට ඉතින් දහම් දෙසනේ කුණත් ඉතින් වෙහෙස කර වැඩක්. මොකද අද වගේ නම් හරිම අමාරුයි. මොකද මේ රටේ තියෙන තත්ත්වයක් එක්ක මේ තියෙන දූෂිත ස්වභාවයත් විකෘතිතාවෙනුත් එක්කනේ අපි මේ දහම් දෙසන් වෙලා තියෙන ඒවත් නිවැරදි කරගෙන යන ගමන්නේ. ඉතින් ඒකෙන්ද ටිකක් වෙහෙස කරා. ඉතින් පොඩි විවේකයක් ගත්තා. අපි ආපහු සැරයක් මේ දේශනා ටික පටන් ගමු. ඔයගලන්ට අනුකම්පාවෙන් මම තවදුරටත් කතා කරනවා. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්න ඇති නේද අලුත් මාතෘකාව මේ අපි කතා කරන්න හිතුවේ මේ මරණය සහ පරිනිබ්බාණය. ලෝකයේ තියෙන අමිහිරිම වචනේ මරණය. අහන්න අකමැතිම වචනේ මරණය. කියන්න අකමැතිම වචනේ මරණය. හිතන්න අකමැතිම වචනේ මරණය. මට මතකයි අපිට පුංචි කාලේ වුණත් අම්මලා වුණත් කියනවා මේ මරණය කියන්න දෙන්නේ නැහැ. අව කැපෙනවා කියලා කියන්න එපාලු. දැමුත් එහෙමනේ. කවුරු හරි මැරුණා කියලා කියන්නේ නැහනේ. නැති වුණා. ඉතින් ප්‍රශ්න ගොඩාක් අහන්න ඕනේ. නැති වුණා කියවම අතුරු දහන් වුණාද? කවුරු හරි උස්සගෙන ගියාද? එහෙම නැත්නම් එයා විහිං කොහේ හරි අතුරු දහන් වෙලාද? නැත්නම් මැරිලාද? මැරුණා කියන එක කියන්නේ නැහැ. මොකද ඒකෙන් පේනවා පැහැදිලිව මේ මරණය කියන වචනය මිනිස්සු කැමති නැහැ. තාම මිහිරි තාම භයානක දෙයක් හැට මිනිස්සු සලකනවා. සාධාරණයකුත් තියෙනවා. ඉතින් මොකද මරණ බිය තමයි ලෝකේ තියෙන ලොකුම බිය. ඒක 아무තෙන් කියන්න දෙයක් නැහැ. ඒක තිරිසන් සත්තු බව දන්නවා. මොන හරි අනතුරක් වෙයි කියලා හිතුන ගමන් වටපිට බලලා කරන්නේ දුවන එක. දුවලා කොහරි ගිහලා හැංගෙන එක. පණ රැක ගන්න. ඉතින් ඒකට හේතුව ඉතින් මොකද පණ මැරෙනවා කියන එක ලෝකේ තියෙන අමිහිරිම වචනේ වගේම මිනිස්සු මැරෙන්න කැමති නෑ. හැබැයි මේ ඊළඟට අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම මේ ජීවිත ආශාව කියන එක. ඒක තමයි මිනිසුන්ට තියෙන මිනිසුන්ට සත්තුන්ට කාටත් තියෙන ජීවීන්ට තියෙන ලොකුම ආශාව ජීවිත ආශාව. ලොකුම භය මරණ භය. හැබැයි ඉතින් කොච්චර ආස වුණත් ජීවිත ආශාවත් හරින්න වෙන වෙලාවක් එනවා. කොච්චර අකමැති වුණත් බය වුණත් අමිහිරි වුණත් මරණයට මුහුණ දෙන්නත් වෙනවා. ඉතින් ওই දෙකෙන්ම ගැලපෙන්න නම් එකයි තියෙන්නේ. ඒකට තියෙන ප්‍රතිවිරුද්ධ වචනේ පරිනිබ්බාණය. පිරිනිවන් පාන්නේ. පිරිනිවන් පාන කෙනා මැරෙනවා නෙවෙයි. යාට ජීවිත ආශාවකුත් නැහැ. එයා මැරෙන්නෙත් නැහැ. පිරිනිවන් පානවා කියන්නේ ඒකට නෙවෙයි. හැබැයි ඉතින් ඒකට නිවන් දකින්න ඕනේ. එතකොට නිවන් දැක්කම ওই ප්‍රශ්නේ ඉවරයි. එතකොට මරණ බයත් නැහැ. ජීවිත ආශාවක් නැහැ. මම ඒකයි මේ වචන දෙක එකට ගත්තේ. ඉතින් ඔයගලන්ට මම මේ පරිනිබ්බාණය ගැන එච්චර කීවට තේරෙන එකක් නෑ. ඒක එච්චර වැදගත් වෙන එකක් නෑ. ඔයාලට දැනට උමනා කරන්නේ මම දැන් ගිහියන් හැටියට, පුතග්ජන මිනිස්සු හැටියට අපි මේ මරණ බය ගැන, මරණය ගැන කතා කරමු. මරණය ගැන කතා කරනවා කියුවාම ඊළඟට ප්‍රශ්නයක් එනවා මේ මම යන්නේ නෑ මේවට ශාස්ත්‍රීය දාර්ශනික අර්ථකථන දෙන්න. මරණය කියන්නේ මොකක්ද? මේ විඥානය අතාරිනවද? නැත්නම් මොලේ මැරෙනවද? මොලේ මරණයද? නැත්නම් හිතන එක නැති වෙනද? ඔය එක එක්කෙනා එක එක જાති කියලා තියෙනවා. ඉතින් ඒවා එච්චර වැදගත් නෑ.
ඒ කිව්වක නැති වැඩකුත් නැහැ. හැබැයි මැරෙනවා කියන එක ඔයගොල්ලෝ දන්නවා. ඕන කෙනෙක් දන්නවා. හුස්ම ගන්නෙ නැහැ. බර කඩක් වගේ හරහා වැටිලා ටික දවසක් වර්ණ වෙනස් වෙලා කුණු වෙලා ගත ගහන්න පටන් ගන්නවා. ඉතින් මේ මරණය කියන එක ඕන කෙනෙක් දන්නවා. එතකොට මේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට මැරෙන එකට වඩා මරණ බය. ඉතින් හැමෝම දැන් මේ දවස්වල මම හිතන්නේ මේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අයට මේ මරණ බිය දැනෙන අවස්ථාවක්. මොකද මේ ගෝලීය වසංගතය එක හා සමානව හැමෝටම බලපාලා තියෙන හින්දා. ඉතින් ගොඩාක් අය හිතනවා මේකට තියෙන පිළිසරණ මොකක්ද? ඇත්තටම මේ වගේ වෙලාවකදී මුළු ලෝකෙම අසරණයි. දැන් විසඳුමක් නැහැ, ගැලවුමක් නැහැ. මේක හරි වේගයෙන් ව්‍යාප්ත වෙනවා, මිනිස්සුන්ට බෝ වෙනවා, මිනිස්සු විඳවනවා ගොඩාක් ප්‍රශ්න ගොඩාක් ලෝකේ ආර්ථික වශයෙන් බිඳ වැටිලා, සමාජමය වශයෙන් බිඳ වැටිලා, සියලු දේ අවුල් ජාලයක් වෙලා, රැකී ආරක්ෂා අහිමි වෙලා. ඉතින් හරි ගොඩාක් ගැටලු තියෙනවා. මම මේවා නොකියවට ඔයගොල්ලෝ මට වඩා හොඳට දන්නවා ගිහියෝ හැටියට. ඉතින් දැන් ඊළඟට හොයනවා මේකෙන් ගැලවුමක් තියනවාද? ඉතින් අපි කලින් දැම්මා මම කලින් දේශනා කරා මේ අද වෙනකොට ලෝකේ හැම දෙයක්ම සෑම ආගමක්ම අසාර්ථකයි. කියන්නේ කිසිම පිළිසරණක් නැහැ. ආගම් වලින් පිළිසරණක් නැහැ. ඊළඟට ජ්‍යොතිෂය එහෙම නැත්නම් නක්ෂත්‍ර ශාස්ත්‍රයෙන් කිසිම ගැලවුමක් නැහැ. කාටවත් පිළිසරණක් නැහැ. විද්‍යාවත් මුත් පිළිසරණක් නැහැ. විද්‍යාවත් අසරණයි. දැන් ඔයගොල්ලෝ දකින්නේ නැතිනේ. දැන් මම ඒකට මහලොකුට දැන් මේ රෝගී තත්ත්වෙට බෙහෙත් හොයාගන්න බෑ. තාම මං හිතන්නේ හොයාගෙන නැහනේ. අත්හදා බැලීම්නේ කරන්නේ. එක එක ඉන්ජෙක්ෂන් එක එන්නත් කිරීම කර බලනවා. හැබැයි ඉතින් මම දැකාදත් ප්‍රවෘත්ති තියෙනවා මේ අර එන්නත් දෙකම ලබා ගත්ත අයටත් මේ රෝගේ වැළඳිලා කියලා. ඉතින් ඒ වගේ මුළු ලෝකෙම අසරණයි. දුගී මගී පහළ මට්ටමේ ඉඳලා කෝටිපතියෝ දක්වා දසලක්ෂපතියෝ දක්වා කෝටිපතියෝ දක්වා අසරණයි. ලෝකයේ ලොකුම පොහොසතුන් වුණත් මේ අද යන්නේ නමං නෑ. මොකද කෝටි ගණන් සල්ලි තිබ්බට සල්ලි වලින් ලෙඩ හොඳ වෙන්නේ නෑනේ. ඩොලර් අපිට ඉන්ජෙක්ෂන් කුප්පි එක දාලා ළඟට විදින්නත් බෑනේ. ඉතින් ආගම් වලිමුත් ගතියුත්තක් නෑනේ. ආගම් වලට කරන්න පුළුවන් දෙයක්වත් නෑනේ. පිරිත් කිව්වා කියලා, පිරිත් පැන්නිස්සා කියලා, නූල් බැඳ කියලාත් මේ වගේ තත්වයකට මුහුණ දෙන්න බෑ. එහෙනම් මේ ලෙඩේ හොඳ වෙන්න බෑ. දැන් මාසෙකමාරකට වැඩි මේක කරනවානේ. පිරිත් පැන් ඉහනවා, පිරිත් කියනවා, ශබ්ද දාලා ලවුඩ් ස්පීකර් වලින් කියනවා, කටිමුත් කියනවා, පිරිත් පැන් ඉහනවා, පිරිත් පැන් බෙදනවා. හෙලිකොප්ටර් ගුවන් යානා වලින් ගිහලා පිරිත් පැන් ඉහනවා. ඒ මොනවා කරත් ලෙඩේ නම් කිසිම වෙනසක් වෙලා නැහැ. ඉන්දෙන් ව්‍යාප්ත වෙනවා, වැඩි වෙන බවක් පේනවා. ඒතර ඒකෙන් පේන්නේ මේ ආගම් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ කියන එක. ඒතර විද්‍යාවත් අසරණයි. වෛද්‍ය විද්‍යාවත් අදක්කන අසරණයි. නැකත් කරුවන්ට කරන්න දෙයක් නැහැ. නැකත් කරුව දැන් ඉන්නවද නැද්ද කියලා කට හොල්ලන්නේ. මේ එතකොට මිල මුදල් තිබුණයි කියලාත් කිසි කෙනෙකුට ගැලවුමක් නැහැ. ඉතින් අපෙන් අහනවා මේ බුදුදහමෙන් දැන් මම කිව්වා බුදුදහමේ තියෙනවා මේකට පිළිසරණ කියලා. ඉතින් හිතන්නේ පිළිසරණ තියනවා කොහම මේ බුද්ධ ආගමේ හැටියට මේ බුදුන් වහන්සේගේ දර්ශනය බුදුදහම බුද්ධ දේශනාව අනුව ලෙඩේ හොඳ වෙයි කියලා. ලෙඩේ බෝ වෙන්නේ නැතුව තියෙයි කියලා. අපි පොඩක් වෙලා බලමු මේ ගැන. ඉතින් මොනවද මේ වෙලාවේ කරන්න පුළුවන් කියලා. ඉතින් එක එක්කෙනා එක එක જાති කියනවා. එකම දේ තමයි දැන් මෙවැනි දේවල් ඔය කියන වෛරස් බැක්ටීරියා ඔය කියන විස බීජ කියනවා ලෝකෙ හැමදාම තිබුණා. ඉතින් ඒවා මිනිස්සුත් ඉන්නවා සත්තුත් ජීවත් වෙනවා. ඒවට ඔරොත්තු දෙන්න ඕන කරන ස්වාභාවිකවම ලැබිලා තියෙන අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණය මුණ දීමේ හැකියාව. ඉතින් දැන් වෙලා තියෙන එක්කෝ මේ මිනිසුන්ගේ ප්‍රතිශක්තිකරණය අඩු වෙලා එහෙම නැත්නම් අපි හිතුවට වඩා කියන වෛරස් වල බලය වැඩි වෙලා. ඉතින් මේ දෙකම මිනිසුන් පාලනය කරන්න බෑ. මේක ලෝක ධර්මතාවයක්. ලෝක ස්වභාවයක්. එතකොට මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මොකද ලෝකේ තියෙනවා යම්කිසි පවතින ක්‍රමයක්. ඒ ක්‍රමය තමයි ස්වභාව ධර්මය කියලා අපි කියනවා. ඒක ධහම කියලා කියන්නේත් ඒකමයි. අපි ස්වභාව ධර්මයට අනුගතව ජීවත් වෙන්න ඕනේ. අපිට ස්වභාව ධර්මයේ වෙනස් කරන්න බෑ. මේක විනාශ කරන්න බෑ. අපිට ඕන විදිහට හදන්න බෑ. අපිට තියෙන එකම දේ ස්වභාව ධර්මයට අනුගත වෙලා ස්වභාව ධර්මයට අනුව ජීවත් වෙන එක. අද වෙනකොට ලෝකේ ඊටාම දූෂිතයි. ගොඩාක් දූෂිතයි. හැම තැනක්ම අපිට අහන්න ලැබෙන්නේ දූෂණය. ගස්කොළන් කපනවා, කැලෑ විනාශ කරනවා, ගිනි තියනවා, එතකොට මුහුද අපවිත්‍ර කරනවා, ගංගා අපවිත්‍ර කරනවා. එතකොට වායු දූෂණය, ශබ්ද දූෂණය, ඒ අනිත් පැත්තෙන් ගත්තාම සත්තු දෙන්න දෙන්නේ නැහැ, උන් මරාගෙන කනවා, දරුවන් ළමා අපචාර, මද්ද්‍රව්‍ය, ස්ත්‍රී දූෂණ, හොරකම්, මරකම්, අල්ලස් ගැනීම, එතකොට මහජන දීපල කොල්ලකෑම් හැම තැනකම මේක ලංකාව විතරක් නෙමෙයි ලෝකේ හැම රටකම අපිට මේවා අහන්න ලැබෙනවා. මම ජාත්‍යන්තර තලයේ සිද්ධ වෙනවා.
මේවා කවුරුත් හිතන්නේ නැහැ මේවා එච්චර හොඳ දේවල් නෙමෙයි මේවට ප්‍රතිචාර දක්වන ස්වභාව ධර්මයේ කියලා. මොකද ලෝකේ පැවැත්මට මේවා බාධකයි. දැන් හුඟක් අය හිතාන ඉන්නවා හුඟක් හොඳයි කියලා හිතාගෙන ඉන්න සමහර රටවල් තියෙනවා. හරි මේ වගේ රටවල් මේ පුංචි දූපත් මේ අපේ වගේ ආසියාතික රටවල් දූෂිත වුණාට ලෝකෙ දියුණු රටවල් මීට වඩා හොඳයි කියලා. එහෙම කියන එක රටක් තමයි අපිට තියෙන්නේ. දැන් කවුරුද දන්නව ස්විට්සර්ලන්ඩ් වගේ රටක් ගත්තාම ඉතින් ඒක මානව හිමිකම් මූලස්ථානයේ තියෙන එතන ඉතින් හරි සුන්දරයි කියලා. කවුරුත් හිතන්නේ නැහැ හැබැයි ලෝකේ ඉන්න ලොකුම හොරුන්ගේ හොරකම් කරලා සල්ලි ටික ගිහින් දාලා තැන්පත් කරලා රැක ගන්න පුළුවන් රට ස්විට්සර්ලන්තේ. ස්විස් බැංකුවල තමයි ලෝකේ හොරුන්ගේ ඔක්කොම සල්ලි ටික දාලා තියෙන්නේ මං අහලා තියෙන විදිහට. ඒගොල්ලන්ට මුළු රටම එකතු වෙලා ඉල්ලුවත් ආණ්ඩුවක් අනත් සම්මත කරලා ඉල්ලුවත් ඒගොල්ලන්ගේ ගනුදෙනුකරුවන්ගේ තොරතුරු දෙන්නේ නැහැ. එතකොට වක්‍ර විදිහට හොරුන්ට අත්වැල් සපේන රාජ්‍යයක්. කවුරුත් මේ ගැන හිතන්නේ නැහැ. ඔයගොල්ලන් හිතලා බලන්න මම කියන එකේ කොයිතරම් ඇත්තක් තියෙනවද කියලා. ඒ වගේ තවත් රාජ්‍ය තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ඒ හොරකම් කරලා හරි කමන්න ගෙනත් දැම්මොත් ඒ සල්ලි රට දියුණු වෙලා තියෙනවා. නමුත් ඒගොල්ලෝ හොරකමට අත්වැල් සපේනවා දූෂණයට උදව් කරනවා. එතකොට අනිත් පැත්තෙන් ගත්තොත් තව ගොඩාක් දූපත් රාජ්‍ය තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා කවුරුත් අහලා තියෙන පැනමා වගේ රාජ්‍යයක් ගත්තාම දූෂිතම රාජ්‍යයක් නෙවෙයි. නිල වශයෙන්ම දූෂිත නැව් ව්‍යාපදිංචි කරන්නේ වගේම මෑත කාලේ අර එළියට ආව පැනමා පේපර්ස් කියලා ඒතර හොර සල්ලි කළු සල්ලි හංගන තැන්. ඒ වගේ තවත් රාජ්‍ය තියෙනවා කියන්නේ ගොඩක් කියන්න පුළුවන්. මම කිව්වට මොකලු දන්නවා ඒවා හොයාගන්න පුළුවන්. මම මේ කියන්නේ ගියේ මේ රටේ ලෝකේ තියෙන මේක. දැන් හුඟක් අය හිතනවා මේ රටේ විතරද මේක තියෙන්නේ. මේ රටේ විතරක් නෙමෙයි. එහෙනම් අපිට විතරක් මේ ශ්‍රී ලංකාවට විතරක් මේ වෛරස් එක එන්න ඉපේ. එහෙනම් ආසියාතික විතරද දූෂිත. එහෙනම් ආසියාවට විතරක් එන්න ඉපේ. නෑ. මුළු ලෝකෙටම එනවා. මුළු ලෝකෙම එක හා සමානව දූෂිතයි. කවුරුත් මේ ගැන හිතන්නේ නෑ. ඉතින් මම කියන්නේ මේ මිනිස්සුන්ට පාඩමක් ඉගෙනගන්න ස්වභාව ධර්මයේ විසින්. මේ වෙලාවේ මේ පාඩම ඉගෙන ගත්තේ නැත්නම් මේ ස්වභාව ධර්මයේ ගහනව නැති වෙන්නම. ඒවා තේරුම් ගන්න ඕනේ. මිනිස්සු තේරුම් ගන්න නැතුව දිගින් දිගටම මේ දූෂණ ක්‍රියාවලියෙම නියැලෙනවා නම් මේ ලෝක වසංගත තත්ත්වයක් යම් දූෂිත පුජ්‍යලයින්ගේ මේ මඩිතර කරගන්න නැත්නම් ඔවුන්ගේ දූෂිත ව්‍යාපෘති පවත්වාගෙන යන්න මුදල් උපයන්න හොරකම් කරන්න පාවිච්චි කරනවා මේවායි ප්‍රතිඵල තවත් භයානක වෙයි. ඉතින් හොඳට මතක තියාගන්න මේවා මේ අපි හිතනවට වඩා වෙනස් මේ ලෝක ධර්මතා. මොකද සමතුලිත වෙන්න සමබර වෙන්න ඕනේ. හැම පැත්තක්ම සාධාරණ වුණේ නැත්නම් ලෝකේ පැවැත්මක් නැහැ. ඉතින් ඒකට දෙන ඉඟියක් මම නම් දකින්නේ මේ අනතුරු ඇඟවීමක් මේ කරන්නේ මිනිසුන් නිවැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි කරන්න තියෙන්නේ. දහමෙන් කියන්නේ බුදුදහම බුදුන් වහන්සේ දේශනා කරේ මේ ආගමක් නෙවෙයිනේ අපිට දෙවියන් වහන්සේ කෙනෙක් වැවුම්කරුවෙක් නෑ. මේ ලෝක ස්වභාවයක් තියෙන. මේ ස්වභාවයත් එක්ක අපි යන්න ඕනේ. ඉතින් මේකට අනුගත වෙන්න ඕනේ. මිනිස්සු ඉගෙන ගන්න ඕනේ මේකත් එක්ක ජීවත් වෙන්න. දැන් වෙන ಜಾති කරලා හරියන්නේ නැහැ. දැන් මිනිස්සු කොහොමද අපි මේක කරන්නේ? මම මේ කතන්දරයක් කිව්වා. මේ දැන් අපේ රටේ මේ රටෙත් එහෙමයි. දැන් මේවා කතා කරන්න බෑ. මේ සමහර වෙලාවට හැම පැත්තකින්ම මිනිස්සු බියෙන් සැකෙන් තමයි දැන් ජීවත් වෙන්නේ. මෙහෙන් ලෙඩ රෝග වලින් ගහනවා. මෙහෙන් ආර්ථිකය වැටිලා, රැකී ආරක්ෂා හිමිලා, රටේ නීතිය පුදුම විදිහකට මිනිසුන් හිරිහැර කරන තත්ත්වයක් වගේ පේන්න තියෙනවා. කතා කිරීමේ නිදහස නැතුව ගිහිල්ලා. මිනිහගේ සැප දුක් අහන්නත් බැරි තත්ත්වයක් නේ මට ආරංචි විදියට. සැපද කියලා අහුවමත් අත්අඩංගුවට ගන්නවා. සැපද කියලා අහන්න නැතුව දුකද කියලා අහන්නද නේ මිනිසුන්ගේ. දැන් සැපද කියලා අපි අමුණා ඕන කෙනෙක් අමුණා කොහොම සැප දුක් කියලානේ අහන්නේ. ඉතින් මේ වැනි තත්ත්වයකටත් ලෝකේ රටවල් මේ අපේ වගේ රටවල් ගිහිල්ලා. මම මේ කියන්න ආවේ මේ කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නෙමෙයි. අපි හැමෝම මේවට වා කියන්න ඕනේ. මොකද බුදුන් වහන්සේගේ දහමට අනුව මුළු ලෝකෙම තියෙන තමා තුළ. රඹයක් තරම් තමා තුළ කොහොම මේ සියල්ල තියෙන්නේ. එළියේ කිසිම දෙයක් නැහැ. අපිට ලෝකෙ වෙනස් කරන්න බෑ. ලෝකෙ හදන්න බෑ. ලෝකෙ එළිය බාහිර සමාජයේ එළිය තියෙනවල් අපිට වෙනස් කරන්න බෑ. එක දෙයක් කරන්න පුළුවන්. අපිට වෙනස් වෙන්න පුළුවන්. දැන් මතකයි පහුගිය කාලවල මිනිස්සු ආණ්ඩුව වෙනස් කරා. රෙජීම් චේන්ජ් කියලා ආවා. මේ ප්‍රශ්නේ තේරුම් ගත්තේ නෑ කවුරක්. දේශපාලනය කරන අයවත් ඒවට උපදෙස් දෙන්න ඉන්න පූජකයෝවත් එහෙම නැත්නම් ආගමික නායකයෝවත් දැන් පිළිසරණ හොයාගෙන ගිහිල්ලා ආරක්ෂාව හොයාගෙන ගිහිල්ලා පල්ලියේ යාඥා කෙරෙද්දි බෝම්බයක් පුපුරලා කෑලි කෑලි වලට මිනිස්සු කැඩලා යනවා නම් මොකක්ද එතකොට ආගමින් තියෙන සහනය වඳින්න ගිහිල්ලා පුද පූජා පවත්වමින් හිටපු මෑණිවරුන්ට මහදවල් ඇවිල්ලා වෙඩි තියලා යනවා නම් අනුරාධපුරේ ශ්‍රී මහා බෝධියේ එහෙම දේවල් අතීතයේ සිදු වුණා. මහ ලොකු අපි ආරක්ෂා වෙලන දලදා මාලිගාව ඉස්සරහලා බෝම්බ පිපිරුවා. දැන් පහුගිය දවස්වල සිදු වුණ පාස්කු බෝම්බ ප්‍රහාරය කවුරුත් දන්නවා. ඉතින් දැන් මේව වුණාම දැන් ඔය බෝම්බ පල්ලි පිපුරපේකට දැන් මොනවද වුනේ? දැන් වෙන ඕන එකක් වුණාම අපි කියන්නේ දෙවියන් වහන්සේ කැමැත්ත.
දෙවියන් වහන්සේ කැමැත්තට තමයි එහෙනම් ඔය බෝම්බෙත් පුරන්නේ නැත්තේ. හැබැයි ඒ වගේ ඉන පූජකයෝ ඉහලා කියන්නේ මොකද්ද නෑ මේකට වල් කියන්න ඕනේ. මේක නීතිය ක්‍රියාත්මක කරන්න. මේකට පිළිසරණක් ඕනේ. මැරිච්ච අයට මොකද්ද මේ සාධාරණයක් ඉටු වෙන්න ඕනේ. අතපය නැති වෙච්ච අයට සාධාරණයක් ඉටු වෙන්න ඕනේ. ඒකට දැන් සාධාරණ ඉටු ගන්න ඕනේ දෙවියන් වහන්සේද නීතියද දුන්න. රට ආණ්ඩුවද මිනිසුද කියන ප්‍රශ්නයක් තියෙනවා දැන් හැමෝටම මේ ගැටලුව තියෙනවා. එතකොට දැන් සාධාරණ ඉටු කරනවා කියන්නේ මොකක්ද? සාධාරණ ඉටු කරනවා කියලා කියන්නේ මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න පුළුවන්ද? අතපය නැති වෙච්ච අයට ඒ අවයව ටික දෙන්න පුළුවන්ද? විඳපු දුක් වේදනා ආපහු ගන්න පුළුවන්ද? බෑනේ. සාධාරණ ඉටු කරනවා කියලා එකක් නැහැ. අපි දකිනවා අද රටේ හරි දෙයක් වුණාම අපිට සාධාරණ ඉටු වෙන්න ඕනේ. වාහනයකට මිනිහෙක් කැප්පිලා අනතුරක් හදිසිය වුණත් නෑ. මේකට සාධාරණ ඉටු වෙන්න. මිනිහ ගෙනලා පාරේ තියන් උද්ඝෝෂණ කරනවා. මේ වගේ දූෂිත සමාජ ක්‍රමයක් ලෝකේ දැන් ලංකාවේ එනවා මත ලෝක රටවල් ගොඩක් ඒ වගේ වෙමින් පවතින නොදියුණු රටවල් ගොඩක් මේ රටේ නම් කොහොමද දැන් අපි දකිනවා පහුගිය කාලේ වගේ දේවල් වුණා තවත් වෙමින් පවතිනවා. ඉතින් මේ එහෙම පුළුවන් ද සාධාරණ ඉටු කරන්න. මේ කියන්නේ මොකක්ද? අර වාහනයකට අපි හිතමු අනතුරක් වුණා කියලා. අරුවත් ඒ වගේ අපලවරන්නද කියන්නේ. ගහනවා මිනිහට වාහනේ ගිනි තියෙනවා. ඊට පස්සේ උසාවියෙන් පොලිසියෙන් බලාපොරොත්තු වෙන මිනිහ හිරේ දායි. හිරේ දැම්මම අර වැප්පිච්ච කාට පණ එනවද? නෑ. ඒ වගේ තමයි දැන් පල්ලියේ බෝම්බ පිපිරුවා කියලා සාධාරණ ඉටු කරනවා කියලා. මම හිතන්නේ නෑ එයාට පණ දෙන්න බෑ. සාධාරණ ඉටු කරන්න බෑ. නීතියෙන් කරන්නේ මොකද්ද? දතට දතක් ඇහැට ඇහැක් එහෙමද? ජීවිතේට ජීවිතයක් ගන්න එකද? මේක තමයි ලෝකේ තියෙන්නේ. මේක කොතෙක් සාධාරණ දෙයක්ද කියන එක ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. හැබැයි මේවා ලෝක ධර්මතාවනුව නම් මේවා ඇත්තට සාධාරණ නෑ. ලෝකේ තියෙන ක්‍රමයට මේවා සිදුවේ. ලෝකේ ස්වභාවය උක තමයි. දැන් බුදුන් වහන්සේගේ දහමට අනුව දුක්ඛාරය සත්‍ය තුල මේ සියල්ල තියෙනවා. මේ තියෙන සසර බිය. අපි කොහේ හිටියත් මේ සංසාරේ ඉන්න තාක්කල් මේ අවිජ්ජා තෘෂ්ණා දෙක තියෙන තාක්කල් භවයේ හටගැන්ම පැවැත්ම තියෙන තාක්කල් අපි මට මොන දෙන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා දැනට අවුරුදු 15ක් 16ක් ඇති නේ 2004 මට මතක විදිහට සුනාමිය ආවා. පවුල් පිටින් ගහගෙන ගියා මොහොතේ. 40000ක් විතර මේ රටේ මම හිතන්නේ මැරුණා. අතුරුදහන් වුණා. කවුද ඔය කියන්නේ? කවුද හිතුවේ? ඉතින් එක එක්කෙනා එක එක කතන්දර කියන්න පුළුවන්. දැන් තව දහම් දේශනා අපිට කියනවනේ. චුති චිත්තේ රැක ගන්න එහෙම කියලා. එතකොට මේකෙන් ගැලවෙන්න චුති චිත්තේ හිතෙන්න පුළුවන් මොහොත වෙලා අපිව ගහගෙන යනකොට. මම කොරෝනා වැළඳිලා මේ වසංගතේ මේක හරහා ආවිල්ලා හුස්ම ගන්න බැරි වුණොත් දැන් අපිට තියෙන්නේ මේ චුති චිත්ත රැක ගන්නවද මේ පණ රැක ගන්නවද? මේ වගේ ගැටලු තියෙනවා මේ මම කියන්නේ මේ ආගම් වලින් ජ්‍යොතිෂය එහෙම නැත්නම් වෛද්‍ය විද්‍යාව හැම තැනකම මිනිස්සු අසරණ වෙලා ඉන්න වෙලාවක්. නමුත් අපිට බෞද්ධ දහමට අනුව බෞද්ධ දර්ශනයට අනුව බුදුන් වහන්සේ කියන්නේ වලට අනුව අපිට පිහිටක් තියෙනවද නැද්ද? මම කියන්නේ පිහිටක් තියෙනවා. මම තමයි කලිමුත් කිව්වේ හැම එකක්ම අසාර්ථක වුණත් හැම එකක්ම හැම මේ මාර්ගයක්ම අපිට මේ එරෙහිව තිබුණාට බුදුන් වහන්සේගේ දහම අනුව අපිට යම්කිසි පිළිසරණක් මේකේ තියෙනවා. එතකොට හිතන්න පුළුවන් දැන් ඔයගොල්ලෝ හිතයි පිළිසරණක් තියෙනවා නම් බුදුදහමේ හැටියට එහෙනම් මේ අපේ ලෙඩේ හොඳ වෙයි. මේ වෛරස් එක නැතුව යයි. ආර්ථිකයේ දියුණු වෙයි. මැරෙන්නේ නැතුව ඉඳී. ලෙඩ හැදෙන්නේ නැතුව ඉඳී. එහෙම එකක් කියලා නෑ බුදුහාමුදුරුවෝ. මම දුක්ඛාරය සත්‍ය තුල පටන් ගන්න තැනම ඉපදීම දුකයි, මහලු වීම දුකයි, ලෙඩ වීම දුකයි, කැමැති දේ නොලැබෙන එක දුකයි, අකමැති දේ ලැබෙන එක දුකයි. කියලා අන්තිමට පංච උපාදානස්කන්ධෙම දුකයි කියලා කිව්වා. ඒතකොට මේක දුක්ඛාරය සත්‍ය. මේක තියෙන ඉහළම සත්‍ය. මේකෙන් කනොත් ගැලවෙන්න බෑ. මැරෙන එකෙන්, ලෙඩ වෙන එකෙන්, මහලු වෙන එකෙන් ගැලවෙන්න බෑ. එhmenan කොහොමද මේකෙන් සාහනයක් අපිට ගන්න පුළුවන් වෙන්නේ? දැන් ඒක තමයි අපි හිතන්න ඕනේ. දැන් ලෙඩ හැදුනානේ. බුදුහාමුදුරුවන්ටත් අසනීප හැදුනානේ. බුදුහාමුදුරුවොත් මහලු වුණානේ. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන දවසේම අපිට පේන සූත්‍ර දිහා බැලුවාම මේ කකුල් දිදිමිලා පාචනේ වයතන හැදුනේ අවසාන දවසේ. එවිද ගන්න බැරුව පිපාසයෙන් පෙළෙමින් කීප දැනකදී බේලුව ගමේ ඉඳලා මල්ල රටට එන වෙලාවේ අතරතුර නවතිනවා පිපාසෙයි මට වතුර ටිකක් දෙන්න කියලා දෙපොට සිවුරේ එලලා හාන්සි වෙලා හිටියා. ඒ වගේ කොන්දේ අමාරුවක් තිබුණා, ඔළුව කැක්කුමක් තිබුණා. ඉතින් බුදුදහමෙන් ලොකුම පිහිටක් ලෙඩ හොඳ වෙනවා නම් බුදුහාමුදුරන්ට හැදෙන්න විදියක් නැහැනේ. හැදුනත් හොඳ වෙන්න එපා නේද? එහෙම වෙන්නේ නැහැ. රහතන් වහන්සේලාට ලෙඩ හැදිලා තියෙනවා. බුදුන් වහන්සේ ගිහින් තියෙන ඔයගලගේ සෝදුක් බලන්න. ඒ ගැන තියෙනවා ඔයගොල්ලෝ පිරිත් පොත බැලුවත් තියෙනවා සූත්‍ර පිටකේ බොජ්ජංග සූත්‍ර කියලා තියෙනවා. මේ ගිහිල්ලා බොජ්ජංග මතක් කරලා දෙනවා. මේ ඒ රහතන් වහන්සේලාට ඔබලා මේ තරම් මේ විදිහට මේ සත්‍ය බොජ්ජංග වඩලා තියෙන්නේ කියලා ඒවා මතක් කරලා දුන්නාම ඒගොල්ලන්ගේ මේ පොඩ්ඩක් හිත ප්‍රාණවත් වෙලා මේ සෞඛ්‍ය රෝගී තත්ත්වය සමනය වෙලා තියෙනවා. ඒතර අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. බුදුහාමුදුරට අසනීප වුණා, රහතන් වහන්සේලාටත් අසනීප වුණා. ඒ ඔක්කොලාමත් පිරිනවන් පෑවා. අදත් ඔය පිරිත් කියන පැන් ඉහන පිරිත් කියන අයත් අදත් හාමුදුරුවෝත් මැරුණා මේ ඉපරද. පිරිත් කියන අයත් මැරෙනවා නම්
දැන් පිරිත් කියලා සද්ද දාලා ලවුඩ් ස්පීකර් දැම්මා කියලා පිරිත් පැන් ඉස්ස කළා ඊට හොඳ වෙන්නේ නැහැ. කොයි ආගෙමෙත් තියෙනවා මම මේ දිගින් දිගට පෙන්වා දෙන්නේ මේ මිත්‍යාවෙන් ගැලවෙන්න. සත්‍යයට මුහුණ දෙන්න, යථාර්ථයට මුහුණ දෙන්න. ඒතර ලෙඩ හැදීම ස්වාභාවික දෙයක්. දැන් ගිරිමානන්ද හාමුදුරන්ට අසනීපයි කියලා ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා. කිව්වහම බුදුහාමුදුරුවෝ මොකද්ද කිව්වේ? ආනන්ද ගිහිල්ලා මෙන්න මේක කියන්නේ මොකද්ද? මේ දස සංඥා ඉහින් කියන්නේ කිව්වා. දස සංඥා කියලා කියන්නේ භාවනා ක්‍රම 10ක්. ඒ හැම භාවනාවක්ම පටන් ගන්නේ අරඤ්‍යගතව, රුක්ඛමූලගතව, ශුඤ්ඤාගාරගතව. කැලේකට ගිහිල්ලා ගහක් මුලට ගිහිල්ලා හිස්තැනකට ගිහිල්ලා මෙන්න මේ විදිහට භාවනා කරන්න කියලා භාවනා ක්‍රම 10ක්. අනිච්ච සංඥා, අනත්ත් සංඥා, ඊළඟට මේ දෝෂ සංඥා මේ කීකී 10ක් තියෙනවා. මම ඒවා කියන්න යන්න. ඔයගලන්ට මේ සූත්‍රය අරන් බලන්න පුළුවන්. ඉතින් දැන් හිතාන ඉන්නවා මේක කිව්වහම ගිරිමානන්ද කියලා ඉඩ හොඳ වුණා කියලා. නෑ ඒක කිව්ව කියලා ඉඩ හොඳ වෙන්නේ නෑ. ගිරිමානන්දත් මේ නිකන් රජ්ජු ගහිලා කැලේට වෙලා මේ ආරාමයකටලා හිටපු පිස්සු නටපු හාමුදුරු කෙනෙක් ඔය කියන විදිහට. ඒකනේ පටන් ගන්න තැනම අරඤ්‍යගතව රුක්කමුලගතව කිව්වේ කැලේ හිටියට වැඩේ කරලා නැහැ. ඒකෙන්ද ආපහුකුව කැලේට ගිහිල්ලා තව ටිකක් එහාට ගිහිල්ලා ගහක් වලට ගිහිල්ලා මෙන්න මේ සංඥා 10 වඩන්න. එතකොට සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. එහෙම නැතුව වෙන ක්‍රමයක් නැහැ. මේවා කිව්වා කියලා හරියන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ලෙඩ හැදුනා නම් රහතන් වහන්සේලාට හැදුනා නම් මේ නිකම් පෘථග්ජනයට හැදෙන්න පුළුවන් නේ. හැදෙනවානේ. ඉතින් ඒකට උත්තරේ තියෙන්නේ මේ භාවනා කරලා ලෙඩේ හොඳ වෙන්නේ සංසාරයෙන් එතර වෙන්න පුළුවන්. සසර දුකින් ගැලවෙන්න එතර වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ එවැනි ක්‍රමයක් තමයි මේ බුදුදහමේ තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දැන් තව එකක් ඔය ලෙඩ ගැන කතා කරාම අපිට කියන්න දෙන්නේ ඔය පැත්ත. එතකොට මේ බුදුදහමේ ලෙඩ හොඳ වෙන ක්‍රමයක් නෑ. වෛද්‍ය මේකක් නෙමෙයි. බුදුන් වහන්සේලාට අසනීපුණුත් වෛද්‍යවරයෙක්ගෙන් බෙහෙත් ගන්න ඕනේ. ජීවක වෛද්‍යතුමා වෙදකම් කරා. රහතන් වහන්සේලාට එමෙ අද ඉන්න අයටත් එහෙමයි. අනිත් එක මේ රහතන් වහන්සේලාට කියලා නෑ. වේදනාව තියෙනවා. වේදනා සංඥා දෙක තියෙනවා. දැන් ඔයගොල්ලෝ අහලා ඇති ගොඩාක් අයට මේවා මම මේ ගාමම කියාගෙන යන්නම්. මේ රහතන් වහන්සේලා දිවිනසාගෙන තියෙනවා. මේ ශාරීරික දුක් වේදනා විඳින්න බැරුව. එහෙම මට දෙන්නෙක් මතකයි එක තැනක ඉන්නවා තියෙනවා මේ වක්කලී කියලා රහතන් වහන්සේ කෙනෙක් දිවිතොර කරගන්නවා. මම හිතන්නේ බෙල්ල කපාගෙන මොකක් හරි අවියකින්. තව එක්කෙනෙක් චන්න කියලා රහතන් වහන්සේ කෙනෙක් දිවිනසා ගන්නවා. ඒතර බලන්න මේ රහතන් වහන්සේලාටත් මේ කායික වේදනාව තියෙනවනේ ඕන කෙනෙකුට. රහතන් වහන්සේගේ හිත බුද්ධත් මේ නිවන් දැක්කට කය නිවන් දැකලා නෙනේ මේ ශරීරයයි මේ ලෝකෙට. එතකොට ශරීරයට වේදනාව දැනෙනවා. එතකොට දැන් රහතන් වහන්සේලා උපේක්ෂාවෙන් යමක් දිහා බලන්නේ. ඒගොල්ලන්ට මරණයට බයත් නැහැ. ඒගොල්ලෝ ජීවිත ආශාවක් නැහැ. නමුත් කායික දුක විඳ ගන්න බැරුව දිවිනසා ගත්තා කිව්වම බලන්න කොයිතරම් තත්වයක්ද මේ ලෝකේ හැටි කියලා. මම මේකත් මේ මතක් කරේ එකයි. එවැනි දේවලුත් වෙලා තියෙන බව සූත්‍රවල තියෙනවා. එහෙම වෙන්න පුළුවන්. ඒක සාධාරණයි. බුදුහාමුදුරන්ට ඒ වගේම මේ දැඩි ලෙස කායික පීඩාවලට මුහුණ දුන්නා. සියලු රහතන් වහන්සේලා මුහුණ දෙලා තියෙනවා. නිරෝගී අයත් හිටියා. බක්කුල වගේ අය කිසිම රෝගයක් නැතුව හිටපු අයත් හිටියා. ඒක එක්කෙනාගේ ඉතින් පුණ්‍ය මහිමේ තමයි. ඉතින් එතකොට මේ ඒක අපිට වළක්වන්න බෑ. මේක මේ විදිහටම තියෙනවා. එතකොට හැබැයි ඉතින් එහෙමනම් මොකද්ද බුදුහාමෙන් අපිට ගන්න පුළුවන් මේ වැඩේ එතකොට? මොකද උදාහරණේ බුදුහාමුදුරුවෝ ලෙඩ වෙලා දුක් විඳනම් පිරිනිවන් පෑවනම් රහතන් වහන්සේලාට මේ වේදනාව දැනුණා නම් දිවිතොට කරගන්න තරම් ශරීර මේ වේදනාව දැනුණා නම් දැන් එතකොට මොකද්ද ලැබෙන්නේ කියලා හිතෙනවනේ ඕන කෙනෙකුට. ඒක තමයි අපි කල්පනා කරන්නේ. දැන් බුදුදහම මේකෙන් පෙන්වන්නේ මේ ලෝකේ යථාර්ථය යථා ස්වභාවය මේ සංසාරේ ඉන්නකම් අපි මේ දුක් ගැහැට වල මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒක වළක්වන්න කාටවත් බෑ කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. එහෙමනම් හැබැයි අපිට මේවට මුහුණ දෙන්න පුළුවන්. කොහොමද අපිට පුළුවන්? දැන් අපේ මේ වෛරස් එකෙන් බේරෙන්න නම් අපේ ප්‍රතිශක්තිකරණය අපිට දියුණු කර ගන්න පුළුවන්. දැන් ওই බෙහෙත් හදන්නෙත් ඔය එක එන්නත් හදන්නෙත් ප්‍රතිශක්තිකරණය දියුණු කරන්නනේ. දැන් බුදුහාමුදුරු කියනවා මනෝපුබ්බංගම ධම්මා. සියල්ල මනස පෙරටු කරගෙන තියෙන. අපිට මනස පිරිසුදු කර ගන්න පුළුවන්. සිත පිරිසුදු කර ගන්න පුළුවන්. රාග දේශ මොහ වලින් ඉවත් වෙන්න පුළුවන්. කෙලෙස් වලින් සිත මුදව ගන්න පුළුවන්. සීලය දියුණු කර ගන්න පුළුවන්. අනුන්ට හිරිහැරයක් නොවි ජීවත් වෙන්න පුළුවන්. කරුණා මෛත්‍රිය දියුණු කර ගන්න පුළුවන්. පරිත්‍යාගය දියුණු කරන්න පුළුවන් නම් මොනවද මේ වෙන් වෙන්නේ? අපේ අභ්‍යන්තරයේ පිරිසිදු වෙනවා. මානසික ශක්තිය දියුණු වෙනවා. එතකොට මනස දියුණු වෙනකොට, මනස පිරිසිදු වෙනකොට, සිත පිරිසිදු වෙනකොට, රාග දේශ මොහ නැතු වෙනකොට, කෙලෙස් අඩු වෙනකොට, කෙලෙස් වලින් ඉවත් වෙනකොට මොකද වෙන්නේ? ඒක බලපානවා ශරීරයේ හෘද ස්පන්දනයේ, ලේ ගමනාගමනේ නිසි ක්‍රියාකාරීත්වයට, හෘද ස්පන්දනයේ ක්‍රියාකාරීත්වයට, නාඩිවල ක්‍රියාකාරීත්වයට. එතකොට මොකද වෙන්නේ? ලේ පිරිසිදු වෙනවා. ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රිය ටික නිවැරදි වෙනවා, නිරවුල් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ශරීරයේ රසායනික සංයුතිය සමතුලිත වෙනවා. එතකොට අර අපි කියන නැතුව වෙලා ගිහින් තිබුණත්, මදි වෙලා තිබුණත් අර කියන
ස්වාභාවික ප්‍රතිශක්තිකරණය මතුවෙනවා. මතුවෙනකොට මොකද වෙන්නේ? ඔය කියන වෛරස් ඔය කියන රෝගකාරක මේ වලට මුහුණ දීමේ හැකියාව අභ්‍යන්තරයෙන්ම අපිට දිනු කරගන්න පුළුවන්. මේ බුදුන් වහන්සේ වදාළ ධර්මයේ හරියට පිළිපැදලා ඒකට අනුගත වුණොත් ඒ එක අවස්ථාවක් තියෙනවා මම කියන්නේ. හැබැයි ඒක වුණා කියලා 100%ක් නෑ මම කියන්නේ. ඒව කරලා පරිතරට ගියයි නේද රහතන් වහන්සේලා බුදුවරු. නමුත් අපි ලෝකේ යථාර්ථයට මුහුණ දිය යුතුයි. හැබැයි ඒකට මුහුණ දෙන්න ශක්තිය ගන්න පුළුවන් වෙනවා ධර්මානුකූල හැසිරීම තුල. ඒකයි මට මේ කියන්න තියෙන්නේ. දැන් මේ කවදාකවත් එහෙම නැතුව මේවෙන් ගැලවිලා ඉවත් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේවට මුහුණ දෙන්න ඕනේ. දැන් ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා මේ මොකද්ද මරණ සතිය වඩන්නේ කොහොමද? දැන් මේ මරණේ පිළිබඳ දැන් මිනිස්සු ඔක්කොම හිතාගෙන ඉන්නේ අමරණීයයි කියලා. අමරණීයයි කියලා හිතාගෙන මැරෙන්නේ නැති මිනිස්සු වගේ ජීවත් වෙන්න ගිහිල්ලා ඉතින් තමයි මේ ඔක්කොම දූෂිත වැඩ කරන්නේ. ඒක යට කරගෙන පාගගෙන තරගකාරීව ගිහිල්ලා ධනෙ රැස් කරගෙන දීපල ගොඩ ගහගෙන හිතන්න බැරි විදිහට මිනිස්සු මේ අනිත්‍යය ගැන නොතකා ස්වභාව ධර්මයේ ගැන නොතකා අනිකුත් සිව්පා සතුන් තිරිසන් සතුන් ගැන නොහිතා ගොඩාක් හිතන්න බැරි දේවල් මිනිස්සු පුද්ගලිකවත් සමාජමය වශයෙන් සාමූහිකවත් රටවල් වශයෙන්ුත් කලාප වශයෙන්ුත් මේවා කෙරෙමින් සිදුවෙමින් පවතිනවා. එතකොට මේක එච්චර හොඳ දෙයක් නෙමෙයි. එතකොට ඒක මම අර ඉස්සලා කිව්වේ මේ ස්වභාව ධර්මයේ විසින් මේවා පාලනය කරනවා කියලා. දැන් අපිට තියෙන්නේ එතකොට මොකක්ද කරන්න තියෙන්නේ? දැන් මේ බුදුහාමුදුරු මේකට දුන්න අපිට ලොකු දේවල් කතා කරන්න ඕනේ නැහැ. ලෝකීය தත්ත්වය, ගෝලීය தත්ත්වය ආරම්භන නෙමෙයි. අපි හැදෙමු. තමා තුළ ලෝකයේ තියෙනවා කියලා බුදුහාමුදුරු කියනවා මේ සියල්ල Tamanට වෙනස් වෙන්න පුළුවන්. දැන් අපිට පුළුවන් මේ ලෝකෙ මිනිස්සු ඔක්කොම අමරණීය කියලා හිතාන රූපුදේ. අපිට පුළුවන් මැරෙන මිනිස්සු කියලා හිතාගෙන ජීවත් වෙන්න. ඒකයි බුදුහාමුදුරු කිව්වේ මරණ සතිය දිනු කරන්න. දැන් මරණ සතිය කිව්වම අපේ මිනිස්සු දැන් බුදුන් වහන්සේත් පිරිනවන් පෑවා, රහතන් වහන්සේලාත් පිරිනවන් පෑවා, අපේ වැඩිහිටියොත් මැරුණා, මාත් මැරෙනවා කියලා ඇස් දෙක පියාන කල්පනා කරනවා. මතක තියාගන්න බුදුන් වහන්සේ මරණ සතිය කියලා භාවනාවක් නම් කිසිම තැනක කියලා නැහැ. බුදුහාමුදුරුවන්ගේ බුදුරු පහළ වෙන්නේ සතර සතිපට්ඨානෙ දේශනා කරන්න අනිච්ච දුක්ඛ දැක්ක අනාත්මය දැකලා කෙලෙස් ප්‍රහාණය කරලා අවිජ්ජා තෘෂ්ණා දෙක දුරු කරලා සසර සංසාරෙන් එතර වෙන හැටි කියලා තියෙන්නේ. හැබැයි මරණ සතිය වැඩුවක් කියලා අනිච්ච දුක්ඛ අනාත්ම දකින්න බෑ. සසරෙන් එතර වෙන්නත් බෑ. ඉතින් එහෙමනම් මොකද්ද මේ බුදුහාමුදුරුවෝ මරණය ගැන සිහියෙන් ඉන්න කිව්වේ? බුදුහාමුදුරුවෝ මේ මරණය පිළිබඳ සිහි කරන්න. මරණය පිළිබඳ සිහියෙන් ඉන්නවා කියන්නේ මරණ සතිය වඩනවා කියන්නේම අමෘතේ වළඳනවා වගේ කියලා කිව්වා. ඉතින් අමෘතේ කියන්නේ අපි අහලා තියෙන ලොකුම රසවත්ම දේනේ ලෝකේ දිව්‍ය ලෝකෙද කොහෙදෙනක තියෙන්නේ. ඉතින් ඒත්තර අගේ කරන්න හේතුවක් තියෙනවානේ. දැන් මැරෙන බව දැනගෙන ඉන්නකොට මැරෙන බව දැනගෙන ජීවත් වෙනකොට අපිට හැම ප්‍රශ්නයකටම මුහුණ දෙන්න පුළුවන්. අමරණීය කියලා හිතුවාම තමයි හොරකම් කරන්නේ, අල්ලස් ගන්නේ, එක එක්කෙනාගේ දේවල් කඩා වඩා ගන්න බලන්නේ, වැරදි ක්‍රම වලින් සල්ලි උපයන්න යන්නේ, මත්ද්‍රව්‍ය, ජාවාරම් වෙන මේ ළමාපචාර වගේ ගණිකා මඩම් වගේ දේවල් දාන්න හරි කමක් නැහැ. සල්ලි හම්බ වෙනවා මිනිස්සු කියන්නේ. මොනවා කරලා බල්ලු මරලා හරි සල්ලි හැම්බවට කරට කමන්නලු මේ සල්ලි කෑ ගහන්නලු බුරන්නලු බම්පූස් වගේ ඥාව ගන්න නැහැ. ඔහොමත් කියන මිනිස්සු ඉන්නවා අපි අහලා තියෙනවා. ඒක හොඳ ප්‍රකාශනයක් නෙමෙයි. එහෙම කරන්න යන්න එපා. මිනිස්සු ඒක නොදැන තමයි අමරණීය කියලා තාන හොරකම් කරලා ගිහලා හංගනවා. අර මම දැක්ක දවසක් අපි ඒ කැලෑවල සත්තුත් ඉන්නවා. මොනවා හරි කෑමක් හම්බුනොත් බල්ලෝ එහෙම අරංගෙල උට කා ගන්න බෑ කියලා තැන් වල හංගනවා. ඊට පස්සේ ටිකක් වෙලා ගිහින් බැලම උට හංගපු තැන මතකත් නැහැ. ඊට පස්සේ ගිහින් බැලුවා මේක එතන නැහැ. මොකද වෙන සත්තු කනවා. ඒක නැති වෙලා යනවා. තනාමතක වෙනවා. ඒ වගේ තමයි මේ මිනිස්සු හම්බ කරලා හොරකම් කරලා අල්ලස් අරගෙන කළු සල්ලි දූෂිත මුදල් ගිහලා එක තැන් වල දානවා. බැංකුව වල දානවා. බැංකුව වෙන පිටරට වල දානවා. බැංකුව ස්විස් බැංකුව වල දානවා. අර පැනමා වගේ රාජ්‍ය වල පැනමා පේපර්ස් කියලා අහුණා පහුගේ කාලේ වගේ දානවා. තවත් ඔයගේ රාජ්‍ය වල තරම් තියෙනවා. අන්තිමට දාලා ඔක්කොම කරලා මොකද කරන්නේ? මැරිලා යනවා. අන්තිමට ඉන්නේ උන් දන්නේ මේ සල්ලි කොහෙද තියෙන්නේ කීයක් තිබුණාද මොන ගින්නෙත් දැම්මේ තිබ්බත් දැනගත්තත් ඉල්ලුවට ගිහින් ගන්න දෙන්නේ බෑ. අයි මිනිහා මැරිලා යනවා. බැංකුව වලට සල්ලි ඉතුරු වෙනවා. මම දන්නවා ලංකාවෙත් බැංකු තියෙනවා. අයිතිකාරයෝ නැති සල්ලි අවුරුද්දක් අරගෙන සමහර අයගේ ගිණුම් තියෙනවා. ඌ මැරිලා යනම බැංකුවේ සල්ලි ටික තියෙනවා ගන්න දෙන්න මිනිහෙක් නැහැ. අයිතිකාරයෙක් නැහැ. එහෙම වෙනවා. ලෝකෙත් එහෙම තමයි. ඉතින් අන්තිමට මේ මිනිහා හොරකම් කරලා තැන් වල හංගලා බැංකු ගිණුම් වලද වෙන තැන් වලද ඊළඟට දීපල අරන් දාලා ගෙවල් දොරවල් අරන් දාලා යාන වාහන ගොඩ ගහලා ඔක්කොම කරලා මැරිලා යනවා. ඒකක්වත් ගෙනියන්න බෑ යන තැනට. එක දෙයක් පුළුවන් ගෙනියන්න. මොකක්ද? කරපු පාප කර්ම ටික. අරගෙන ගිහිල්ලා කල්ප ගණක් ඉඳවනවා. දුගතිවල. දැන් මේක හිතන්න ඕගොල්ලෝ. හැමෝම හිතන්න. දැන් මෙහෙම කියනකොට හිතයි මේක මේ කරන්නේ ලොකු මිනිස්සු මේ පැනමා පේපර්ස් වල දාන්නේ සිවිස් බැංකු නෑ. ඔය හැම කෙනෙක්ම දූෂිතයි. තමුණුත් ඔය කතා කරන බලයින ඕන කෙනෙක් තමන්ගේ හෘදේ සාක්ෂියට අනුව තමාගේ ඇතුළත බලන්න.
තමුන් කොච්චර දූෂිතද, කොයි තරම් දුරාචාරද, කොයි තරම් දුස්සීලද කියලා ඔයගොල්ලෝ ඕනම කෙනෙක් සිල්වත් ඒ ශික්ෂා පදේ කඩන්න අවස්ථාවක් එනකම්. සතෙක් මදුරුවෙක් මරන්න අවස්ථාව එනකම් ඔහු ප්‍රාණඝාතයෙන් වැළකෙනවා. ආපු ගම පටස් ගල ගැහුවා මදුරුවට. ඒ වගේ තමයි හොරකමක් කරන්න ලැබුණා නම් හොරකම කරනවා. එහෙම නැති අය නැතුව නෙවෙයි මම කියන්නේ වැඩි පිරිසක් එහෙම තමයි. ඒක නිසානේ බුදුහාමුදුරු කිව්වේ මේවා කරන්න එපා කියලා. කයින් වෙන වැරදි 4 කරන්න එපා කිව්වා. වැරදි 3. වචනෙන් වෙන වැරදි 4 කරන්න එපා. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා කිව්වා. එතකොට හොරකම් කරන්න එපා, ප්‍රාණඝාත කරන්න එපා, මුදුන්දී මේ පරදාර සේවනයේ යෙදෙන්න එපා. ඒ වගේ බුදුහාමුදුරු මේවා කිව්වේ මේවා කරන හින්දා. ඒ අවස්ථාව ලැබෙනකන් ඉන්නේ. අවස්ථාව නොලැබුණ තාක් වූ සිල්වත් ලැබුණකම කරනවා. ඉතින් ඒක එක එක්කෙනාගේ මේ හැකියාව මත වෙනස් වෙනවා. ලොකු මිනිහා මහා පරිමාණයෙන් රටම ගසා කනවා. තව ඒ උන් ගමන ගසා කනවා, නගරේ ගසා කනවා. පවුල දැන් තමන්ගේ ජන කොට්ටාශේ පුළුවන් විදිහට පුළුවන් එක ළඟ ඉන්න කාව ගසා කනවා. ඉතින් මේක හිතන්න චුට්ටක්. මම මේ පෙන්වන්නේ මේවා කවුරුත් හිතන්න කැමති නෑ. අනුන්ට ඇඟිල්ල දික් කරනවා. අරයා හොරා, මෙයා හොරා. අරයා දූෂිතයි, මෙයා දූෂිතයි. හැබැයි තමන්ට දික් කරගෙන බලන්න කොච්චර තමන් කොයිතරම් නිවැරදි තැනකද ඉන්නේ කියලා. එහෙම හිතලා තමන් නිවැරදි වෙන්න බලන්න. පුළුවන් තරම් සිල්වත් වෙන්න. ශික්ෂාකාමී වෙන්න. කය වචනේ රැක ගන්න. මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙන්න. යථාර්ථයට මුහුණ දෙන්න. කරුණාව මෛත්‍රිය දියුණු කරගන්න. උපේක්ෂාව දියුණු කරන්න. මුදිතාව දියුණු කරන්න. දැන් සමහරව අහනවා මේ මගෙන් අහලා තිබුණා මට මතකයි මට යොමු වෙච්ච ප්‍රශ්න වල තියෙනවා මේ කොහොමද අපි ඊර්ෂ්‍යාව නැතුව මේ තව කෙනෙකුට වෛර කරන්නේ නැතුව තරහ ඇති කරගන්නේ නැතුව ජීවත් වෙන්නේ කියලා. ඉතින් හොඳම බෙහෙත තමයි බුදුහාමුදුරු දුන්නේ මරණ සතිය. මරණ සතිය කියන්නේ මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. දැන් උදාහරණයක් හැටියට මම දැන් මෙතන ඉන්නවා මගේ මූණ බැඳලා නැත්නම් වහලා මගේ අතපය බැඳලා මගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා දැන් කොයි වෙලේ හරි වදකයා බලා ඉන්නවා මේ අරක තොණ්ඩුව ගස්සලා මාව මරන්න. මම ඉතින් ඒ වගේ මරණ වරෙන්තුව දීලා දැන් මැරෙන්න බලාගෙන ඉන්නේ දැන් ඒක ගස්සනවා. ඉතින් දැන් මම මාව එල්ලලා මරන්න යනකොට දැන් ඔයගලන්ට මොකක්ද හිතෙන්නේ? මට ඊර්ෂ්‍යා කරන්න හිතෙනවද? වෛර කරන්න හිතෙනවද? ද්වේෂ කරනවද? බෑනේ වැඩක් නැහැ කරලා නේද? ඒතකොට මැරෙන්න මේ කොයි මොහොතේ හරි දැන් මේ කොකා මේක ගස්සනකන් ඉන්නේ බලාගෙන මම මට වෙලාවක් තියෙනවද ඕගොල්ලන්ට ඊර්ෂ්‍යා කරන්න, වෛර කරන්න? එහෙම නැත්නම් මේ පලිගන්න, හිංසා කරන්න, කොල්ල කන්න නැහැ. ඒ වගේ තමයි අපි හැම කෙනෙක්ම ඉපදෙනකොටම මව් කුස පිළිසුද ගන්නකොටම මරණ වරෙන්තු අතේ තියාගෙන තමයි උත්පත්ති ලබන්නේ. මව් කුසේ ඉඳලාම අපි ඒක අරගෙන ඉන්නේ. හැබැයි වෙනස තියෙන්නේ අපි දන්නේ නැහැ කිසිම කෙනෙක් කවදද, කොහොමද, කොතනද මිය යන්නේ කියලා. හැබැයි එකක් තියෙනවා ගත වෙන සෑම තත්පරයකින්ම අපි කරන්නේ අපේ මරණය කරා ළඟා වීම. මැරෙන්න ඉන්න අපි මොකටද තවත් මැරෙන්න ඉන්න කෙනෙකුට හිංසා කරන්නේ, ඊර්ෂ්‍යා කරන්නේ, වෛර කරන්නේ? මොනවද අපිට ලැබෙන්නේ? ඒව කරා කියලා අපේ එක මොහොතක්වත් අපේ ආයුෂය දික් වෙනවද? නොමැරී ඉන්න පුළුවන්ද? මේවා හිතන්න. මෙන්න මේක තමයි බුදුහාමුදුරුගේ මරණ සතිය වඩන්නේ කියලා. එහෙම නැතුව මේ අරයත් මැරුණා, මෙයත් මැරුණා, අම්මත් මැරුණා, තාත්තත් මැරුණා, ඔක්කොම මැරුණා, මාත් මැරෙනවා. ඒකේ මේ ඇස් දෙක පියාගෙන බොරුවට මතුරලා ඊට පස්සේ නැගිටලා ගිහිල්ලා අර දහදුරා වැඩ කරන එක නෙමෙයි. හැම වෙලාවෙම මැරෙන්න ඉන්න මිනිස්සු කියලා හිතාගෙන. අපිට මතකයි අපේ පුංචි කාලේ අපේ වැඩිහිටියෝ හරි ලස්සනට කරා. හැම වෙලාවෙම මොන හරි කියපුවා අනේ පුතේ උග ගණන් ගන්න එපා පුතේ. අපි මැරෙන්න ඉන්න ටිකට මොකටද අපි කාගවත් එක්ක වෛර බැඳ ගන්නවද? ඇයි අපි අනුන්ට හිරියර කරන්නේ? ඕක ගණන් ගන්න එපා කමතක් කරලා දාන්න. ඔය මොන හරි වැරි මුණුත් කරනවා පුතා ගණන් ගන්න එපා. ඔය මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන මිනිස්සු කරන වැඩ. කොහොමයි අපේ අම්මලා කිව්වේ. ඔය මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන මිනිස්සු කරන වැඩ. අපි ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ කරනවා ඒගොල්ලන් නැති ඒගොල්ලෝ ගෙනියයි. අපි අපේ වැඩක් බලාගෙන ඉමු. ඔයාට කලබල වෙන්න එපා. ඉතින් අන්න ඒ වගේ හරි ලස්සනයි. මම හිතන්නේ ඒ කාලේ අපේ පන්සල් හිටපු හාමුදුරුවෝ දහම් දෙසුවා. ඒගොල්ලෝ මොන තත්ත්වයේ මේ බුද්ධ ආගම වුණත් ඒගොල්ලෝ නිර්මල මේ කියන්නේ අවශ්‍ය දේ අපේ වැඩිහිටියන්ට දීලා තිබෙනවා. ඒගොල්ලෝ ඒකින්ද ඒගොල්ලෝ දන්නවා මරණ සතිය. ඒක තමයි මරණ සතිය කියන්නේ. මරණය පිළිබඳ සිහියෙන් සිටීම. මැරෙන බව දැනගෙන සිටීම. එතකොට මේ මැරෙන බව දැනගෙන ඉන්නකොට මැරෙන්න ඉන්න මරණ වරෙන්තු අතේ තියාගෙන ඉන්න මිනිස්සු කියලා දැනගත්තාම පව් කරන්න තියෙන මේ අවශ්‍යතාවය නැතුව යනවා. පවට බිය වෙනවා. පිනට ලැබි වෙනවා. කුසලයට කම්මැලිකම අතහැරලා කුසල් වඩන්න පෙළඹෙනවා. මිනිසුත් එක්ක සහජීවනෙන් ජීවත් වෙනවා. අන් අයට මෛත්‍රිය දක්වනවා. දුකටපත් වෙලා ඉන්න සත්තුන්ට මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය කරනවා. වඩනවා කියන්නේ ඒකත් ආයේ දුක් වani රෝගියා කියන එක එහෙම නෙමෙයි ඈ. මෛත්‍රියෙන් බලනවා. ඊළඟට දුකටපත් වෙච්ච අය දැක්කහම ඔවුන්ට පිහිට වෙනවා. කරුණාව දක්වනවා.
සතුටින් සැපෙන් ඉන්න කෙනෙක් දැක්කහම මේ මොකද කරන්නේ සතුටු වෙනවා මුදිතාව. ඊළඟට මේ මුකුත්ම නැත්තම් උපේක්ෂාවෙන් සියල්ල දෙස බලාගෙන ඉන්නවා ප්‍රතිචාර දක්වන්න යන්නේ නැහැ. මේක තමයි ලෝකේ ස්වභාවය කියලා. බලන්න කොච්චර නිවිච්ච ජීවිතද කියලා. කොච්චර සුන්දරද බලන්න. දැන් මගෙන් අහලා තිබුණා මම අන්තිමදා කලින් අන්තිමට කරපු දේශිතේ මම කිව්වා ගිහි සැප ගැන කතා කරනවා කියලා. මෙන්න ගිහි සැප. මේ ගිහි සැප නෙන්න. මේවා නැති වුනහම විදවනවානේ. අභ්‍යන්තරේ ගිනි ගන්නවානේ. තණ්හාවෙන්, වෛරයෙන්, ද්වේෂයෙන්, අනිකාට තියෙන ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පඩි ගැනීම, Tamanට නැති හින්දා ඇති වෙන ගැටලු, අන් අයට තියෙන එක දිහා බලා ඉන්න බැරි තියෙන ගැටලු. මේ ඔක්කොම නැති කරගන්න අපිට තියෙන හොඳම දේ මොකද්ද? මේක තමයි ලෝකේ යථාර්ථයේ ස්වභාවය, දුක්ඛාරය සත්‍ය. මේක ලෝකේ ස්වභාවයක්. ඒකට අපේ තණ්හාව තියෙනකන් අපි ඒ දුකටපත් වෙනවා. දුක නැති කරගත්තොත් තමයි අපිට මේකෙන් මිදෙන්න පුළුවන්. ඒකට මාර්ගයක් තියෙනවා අරෂ්ඨාංග මාර්ගය කියලා. අපි ඒක වඩලා තමයි මේකෙන් සංසාරයෙන්ම කෙලවර කරන්නේ. සම්පූර්ණ දුකෙන් මිදෙන්න. නමුත් එතකන් අපිට මෙන්න මේ ටික කරන්න පුළුවන්. මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න පුළුවන්. එහෙම ඉන්නෝ ඒකයි බුදුහාමුදුරුවෝ මරණය පිළිබඳ සිහියෙන් ජීවත් වීම අමෘතේ වළඳනවා වගේ කියලා. මේ ගිහි සැප ආරම්භින්නේ එතනින්. ණය වෙලා එතකොට කන්නේ නැහැ. ණය වෙලා අර කියන්නේ ගිතෙල් කණ්ඩේ යන්නේ නැහැ. දැන් ණය වෙලා කාලා තේරෙනව නේද දැන්? ඔක්කොම ණයනේ. කාර් එක ලීස් කරලා ගත්තේ, ගෙදර අරන් තියෙන ණය වෙලා, කසාදි පව ණය වෙලානේ කරන්නේ. අඩු ගානේ ලබන මාසේ හෝ ඊළඟ මාසේ පඩියද මන් දන්නේ නැහැ. ක්‍රෙඩිට් කාඩ් එකේ ණය වෙන්නේ ලැබෙන්න තියෙන පඩිය නේද? ඒකත් ණය වෙලානේ කන්නේ අද. ඉතින් නින්දේ ඇයිද? දැන් ක්‍රෙඩිට් කාඩ් එකට සල්ලි දාන්න ඕනේ, ලීස් එක ගෙවන්න ඕනේ, කාර් එකේ ගෙදර ණය මුදල ගෙවන්න ඕනේ. ඒක ගෙවුවේ නැත්තම් මේ වවුස්සගෙන යනවා. දැන් මේ වසංගතය අපිට මේක නෑ කිව්වට හරියනවද? එතකොට ඒ මූල්‍ය ආයතන වලට බැනලා හරියනවද? මොකද මූල්‍ය ආයතන බැන්න කියලා වැඩක් නෑ. මේ මිනිස්සු අනුන්ගේ සල්ලි, අනුන්ගේ අරගත් තැන්පතු මුදල් තමයි මේ ණය දීලා තියෙන්නේ. එතකොට තැන්පතු කරුවන්ට ඒගොල්ලෝ පොලියත් එක්ක තැන්පත් මුදල අපව දෙන්න ඕනේ. ඇතුලේ ඒ ආයතන වල වැඩ කරන සේවකයන්ට වැටුප් ගෙවන්න ඕනේ. එතකොට ඒවට අවශ්‍ය කරන විදුලි බිල් ඒ අනිකුත් වියදම් කරන්න ඕනේ. ඉතින් එතකොට ඒව ඔක්කොම කරන්නේ මේගොල්ලන්ගේ මේ දුන්න ණය දුන්න මුදල් ආපහු අය කරගත්තොත්. එතකොට දැන් මේක මෙහෙම වුණා කියලා අපි කෑ ගහලා හරියනවද? මේ නෑ මේ ෆිනන්ස් කම්පැනි එහෙම නැත්නම් මේ මූල්‍ය ආයතන අපෙන් සල්ලි ගන්න එපා අපිට අනුකම්පා කරන්න කිව්වට. ඒගොල්ලන්ට කවුද අනුකම්පා කරන්නේ? දැන් මේවා හැම පැත්තකම මේ අවුල් ජාලේ අපි පැටලිලා ඉන්නේ. ඒතර ආණ්ඩුවටත් කරන්න පුළුවන් දෙයක් නෑ. ආණ්ඩුව ඉන්න මිනිස්සු එක්කෙනා ඉතින් ඒකට ඇවිල්ලා එහෙම ඒගොල්ලන්ගේ මේ යම් දූෂිත වැඩ කරලා සල්ලි හම්බ කරාට රටක් වශයෙන් ඒගොල්ලන්ගේ සල්ලි නෙවෙයි මේ රටේ පවතින රටේ ජනතාවගේ මුදල්නේ රට කළමනාකරණය කරන්නේ ඒ ආණ්ඩුවක් තියෙන ඒකට. ඉතින් ඒකෙන් අපිට හැම දෙයක්ම බලාපොරොත්තු වෙන්න බෑනේ. දැන් ආරක්ෂාව දෙනවා කියලා. අපිට පුළුවන් ද පොලිසියක් දාන්න පුළුවන් ද මේ මාව බලා ගන්න හැම තැනකම. හමුදාව දාන්න පුළුවන්. බෑ. ඒ වගේ තමයි. එතකොට අපි හැම වෙලාවෙම හැම දෙයක් කෙරෙහිම තමන්ට වල් කියා ගන්න ඕනේ. ලෙඩ දුක් අතිමුත් එහෙමයි වෙනත් භෞතික මේ හානි වලිමුත් අපි දැනගන්න ඕනේ පරිසම් වෙන්න. අපේ බුදුහාමුදුරුවෝ තමන්ගේ හිතට තමන්ගේ අත. තමන් ආරක්ෂා වෙන්න දැනගන්න ඕනේ. එක එකිනෙකට කෑ ගහලා හරියන්නේ නැහැ. මේ පවතින වාතාවරණය තුලත් එහෙමයි. ආණ්ඩුව අර්ග කරේ නැහැ මේක. මම දේශපාලනේ කතා කරන්නේ මම කාටවත් කඩේ යනවා එහෙම නෙවෙයි. මම මේ ඕගොල්ලන්ට කාටවත් මේ බරක් නොවි හිතට වදයක් නොවි ජීවත් වෙන්න විදිහ කියන්නයි මම මේ ගන්න අර පවතින උදාහරණ ගන්නවා. ඒකයි මතක තියාගන්න මේක නැත්නම් මට ගහයි ලේබල් නැත්නම් ඔන්න මේ අරයට හුණු ගන්න ගියා නෑ මම මේ කියන්නේ ඔය කාට බැන්නත් අපේ తాවකාලිකව කාටද බැනලා හිත සනසුමක් වගේ තේරෙන්න පුළුවන්. ඒක නිකන් මොකද්ද වගේ අර කහනකොට මේ කහන රෝගයක් තියෙන කෙනාට කහනකොට පොඩි සනීපයක් දැනෙනවා. ඉතින් කහල ඉවරුනාට පස්සේ මොකද වෙන්නේ? ලේ බහිනවා තුවාල වෙලා තියෙනවා. ඒ වගේ තමයි මේකට මේ එහෙම මේ කාටවත් දොස් කියලා ඇඟිල්ල දික් කළා හරියන්නේ නැහැ. අපි අපේ දේ අපි බලා ගන්න ඕනේ. අපිට දීලා තියෙන උපදෙස් අපි පිළිපදින්න ඕනේ. වෛද්‍ය උපදෙස් ඒගොල්ලොත් අසරණයි. ඒගොල්ලන්වත් කරන්න පුළුවන් දෙයක් නේ. කරන්න පුළුවන් උපරිමය හැමෝම කරන්නේ. හැම කෙනෙක්ම ඉන්නේ අසරණ වෙලා. අද ලොකු සල්ලිකාරයෝ, කොටිපතියෝ, ව්‍යාපාරිකයෝ ඒ ඉහළම සැප විඳින අයට පවා කරගන්න දෙයක් නැහැ. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපි පුළුවන් තරම් අපි ආරක්ෂා වෙන්න ඕනේ. පුළුවන් තරම් අල්පේච්ච වෙලා, සරල වෙලා, ලද දෙයින් සතුටු වෙලා, මනස විකෘති කරගන්නේ නැතුව ලොකු පාඩමක් අපිට තියෙන ඉගෙන ගන්න අනාගතේ ක්‍රියාත්මක කරන්නත් වර්තමානයේ ජීවත් වෙන්න. ඉතින් මේකයි මට තියෙන්නේ මේ සියල්ල බුදුදහම තුල තියෙනවා. දැන් බුදුහාමුදුරු ගිහියන් කිව්වා ධාර්මිකව උපයාගත්ත ධනයක් ඇති බව අතිසුඛය සැපයක් කිව්වා. එතකොට මතක තියාගන්න ධාර්මිකව උපයාගත් ධනයක්. අධාර්මික හැබැයි ඒක සැපයක් සල්ලි හම්බ කරන්න පුළුවන් ඕන තරම්. හැබැයි ධාර්මික වෙන්න ඕනේ. එහෙම නම් ඔහු සිල්වතෙක් වෙලා එතන හොරකම් කරන්න බෑ. කොමිස් ගහන්න මිනිසුන්ගේ දීපල කොල්ල කන්න බෑ. එතකොට මොකද ඒව කරා කියලා ඔහුට සැපයක් නැහැ. ධාර්මික උපයාගත් ධනයක් ඇති බව සැපයක්. එතකොට ඒවා හම්බ කරන්න බෑ. අර මෙහි ගිනුම් වල දාලා හංගගෙන ඉඳලා එහෙම දැව වියදම් කරන්න ඕනේ. ඒකට කෝ භෝග සුඛය. තමන්
භුක්ති විඳින්න ඕනේ. තමන් හොඳට කණ්ඩ අඳින්න ඕනේ. තමන්ගේ දරුමල්ලන්, යපෙන්නන්, දෙමව්පියන්, අසල්වාසීන්, පූජකීන් ආණ්ඩුවට බදු ගෙවන්න ඕනේ. මේවා තමයි භෝග සුඛය. අනන සුඛේ ඔන්න ණය නැති බව. ඔන්න දැන් ණය වෙච්චාට දැන් ඒක නම් මට කියන්න දෙයක් නැහැ හොඳට දන්න ඔක්කොලා. මං හිතන්නේ ණය ගෙවා ගන්න බැරුව දැන් දෙලොව රත් වෙලා ඉන්නව බව හිතා ගන්න පුළුවන්. ඉතින් මේවා ලස්සන බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඊට පස්සේ අන්තිමට කිව්වා ධාර්මික ජීවිතේ. ඉතින් මේ ඔක්කොම බුදුහාමුදුරුවෝ අපිට කියලා දීලා තියෙනවා. එතකොට මේවා උපයෝගී කරගෙන අපේ මනස සැහැල්ලු කරගෙන ඇත්ත ඇති සැටියෙන් දැක ගනිමින් යථාර්ථයට මූණ දෙමින් දෙපයින් හිටගෙන උපේක්ෂාවෙන් යුක්තව මේ ගැන මුණ දෙන්නලා මේකෙන් සැහැල්ලුවක් ලබන්න යම් අස්වැසිල්ලක් ලබන්න උත්සාහ කරනවා මිස මේක අභිබවා ගිහිල්ලා මේකට එරෙහිව ගිහිල්ලා එයාට මෙයාට ඇඟිල්ල දික් කරලා අරයට බැනලා මෙයාට බැනලා වැඩක් නැහැ. මොන හරි වුණාට පස්සේ රිදෙන්නේ Tamanටනේ. විඳවන්නේ Tamanනේ. ඉතින් කවුරු ආවත් වැඩක් නැහැ නේ. කවුරු ආරක්ෂාව දුන්නත් කවුරු අපිව රැක බලා ගන්නවකවත් වෙන්න ඕන දේ වුණාට පස්සේ අපි තනියම ඊට මුණ දෙන්න ඕනේ. Taman තනියම ඉඳවන්නේ. ඉතින් මේක දැනගෙන කටයුතු කරන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ මේ වෙලාවේ අපි මොනවද කරන්න ඕනේ. මොකද මට මේ ධර්ම දේශනාවලදී මම පහුගිය කාල සීමාවල දිගින් දිගට බුදුන් වදාළ ධහම නිර්මල ධහම දේශනා කරා. චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංග මාර්ගයේ සතර සතිපට්ඨානේ කොහොමද නිවන් දකින්නේ කියලා. දැන් අපි ඒක යම් තැනකට ඇවිල්ලා තමයි නැවැත්වීම මම එදා. දැන් අපි අද මේ මෙතෙන් සිට අද සිට අපි කතා කරන්නේ පුළුවන් තරම් ප්‍රායෝගික පැත්ත අරගෙන කොහොමද ප්‍රායෝගිකව අපි මේ ජීවිතය ගෙවන ගමන් මේ ධහමට යොමු වෙන්නේ ධහම ක්‍රියාත්මක කරන්නේ පුළුවන් අය ගිහිල්ලා මේ භාවනාවල් කරන්නේ කොහොමද භාවනා කරන්න යන්න එළියට යන්න බැරි අය ගෙදර ඉඳගෙන යමක් කර හැකි දෙයක් තියෙනවා නම් ඒ කරන්නේ කොහොමද අනුන්ට බරක් නොවි වදයක් නොවි ජීවත් වෙන්නේ කොහොමද ඒ වගේ අපි බලමු මේවා කොහොමද ගෙනියන්නේ කියලා. ඉතින් ඒකේ පියවරක් වශයෙන් ආරම්භක හැටියට තමයි මම මේ අද මේ කතා කරේ. මට ලොකු න්‍යායාත්මක දේවල් කතා කරන්න මම එච්චර කැමති නැහැ. එහෙම කතා කරන්න උවමනක් නැහැ. මොකද එහෙම කරා කියලා අපිට ලැබෙන දේකුත් නැහැ. ඒතකොට මම ওই පැති කීපයක් පෙන්වා දුන්නා. ලෙඩ රෝග හැදෙන එක ඒක ලෝකයේ ස්වභාවයක්. ඒක දුක්ඛාර සත්‍ය කොටසක්. ඒකෙන් ගැලවෙන්න කාටවත් බෑ. ඒක බුදුවරුන්ටත් පොදුයි, රහතන් වහන්සේලාටත් පොදුයි. කොයි මනුස්සයටත් සතාසිව් පාවට තිරසනාට පවා මේක පොදුයි. එතකොට මරණ බිය කියන එක කාටත් තියෙන. හැබැයි මරණ බිය වුණා කියලා බියෙන් ගැලවෙන්න බෑ. මරණ බියෙන් ගැලවෙන්න නම් නොමැරී ඉන්න ඕනේ. නොමැරී ඉන්න නම් අමරණීය වෙන්න ඕනේ. අමරණීය වෙන්න නම් රහත් වෙන්න ඕනේ. රහතන් වහන්සේ මැරෙන්නේ නැහැ. බුදුවරු මැරෙන්නේ නැහැ. බුදුවරු පිරිනිවන් පාන්නේ. ඇයි ඒගොල්ලොන්ට ඊළඟට මතක තියාගන්න දැන් සාමාන්‍යයෙන් රහත් වෙනකම් බුදු වෙනකම් හැමෝටම ජීවිත ආශාව තියෙනවා. ලෝකේ ලොකුම ආශාව ජීවිත ආශාව, ලොකුම බය මරණ බය. හිතන්න මේ දෙක එකට මුණ ගැහෙන තැන කොහොම භයානකයක්ද කියලා. තමන් කැමැතිම දේ මුණ දෙන්න වෙනවා. කැමැතිම දේ අතහරින්න වෙනවා. අකමැති දෙයට මුණ දෙන්න වෙනවා. ලොකුම බය අමිහිරිම දේ මරණයට මුණ දෙනවා. ලොකුම ආශාව ලොකුම ප්‍රිය දේ අතහරින්න වෙනවා. එතකොට මේ මරණය කියන්නේ තාම භයානක දෙයක්. හැබැයි ඒකෙන් ගැලවෙන්න නම් අපි සසරින් එතර වෙන්න ඕනේ. රහත් ඵලයටපත් වෙන්න ඕනේ. රහතන් වහන්සේට මරණ බය නැහැ. ජීවිත ආශාවක් නැහැ. හැබැයි රහතන් වහන්සේලා දෙන්නෙක් මම නම කිව්වා දිවිනසා ගත්තා. ඒ ජීවිත ආශාව නැති හින්දා තමයි ඒගොල්ලන්ට තවදුරටත් මේක විඳෝ ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද මම මේ කායික දුක විඳින්නේ කියලා එයා දිවිතොර කරගත්තා. නැතුව මේ ශාරීරික කෙරෙහි වෛරයකින්වත් සමාජය කෙරෙහි වෛරයකින්වත් එහෙම නෙමෙයි. මේක විඳෝ ඉඳලා වැඩක් නැහැ. මේක කොහොමත් මේ ජීවිතය අවසන් කරන්න වෙනවා. ඉතින් ඊට වඩා හොඳයි මේ මම මේක විඳවන්න නැතුව දිවිතොර කරගන්නවා කියලා රහතන් වහන්සේලා දිවිතොර කරගත්තා. ඒක දිවිනසා ගැනීමක් නෙමෙයි. එතකොට මේ ඒ අයටත් මේක පොදුයි. එතකොට එයාට ජීවිත ආශාව නැහැ. හැබැයි ඒ වගේම එයාට මරණ බයකුත් නැහැ. හින්දා බෙල්ල නෙමෙයි ඕන එකක් කපා ගන්න පුළුවන්. මොකද බය නැහැනේ. ඉතින් ඒකයි වැඩි වෙන අය දිවිනසා ගන්නවා. ඒ වෛරේ. ඒක අන්ධ වෙලා ඒක පිස්සුවක්. ඒක වෙනයි මේ රහතන් වහන්සේලා වෙනයි. එතකොට මම මේවත් ගෙනාවේ ඔයගොල්ලන් මේවා තේරුම් ගන්න මේ ලෝකය ධර්මතා. මොකද රහත් උනත් බුද්ධත්වයටපත් වෙන්නේ මනස මිසක් සිත මිසක් කය නෙමෙයි. ඒතර ඔහුට කායික දුක තියෙනවා පිරිනිවන් පානකම්. ඒතර රහතන් වහන්සේ පිරිනිවන් පානවා. රහතන් වහන්සේ මිය යන්නේ නැහැ. හැබැයි ඒතරම් කායික දුක තියෙනවා. අවසාන හුස්ම හෙලනවා. සසරින් එතර වෙනවා. එතකොට මරණයෙන් ගැලවෙන්න නම් අපි බුද්ධත්වයට කවදාරිපත් වෙන්න ඕනේ, රහත් වෙන්න ඕනේ. එතකම් මේක තියෙනවා. ඒතර වැරදිකාරෝ අපිමයි. අපි රහත් වෙන්නේ නැතුව, අපි ධර්මයේ දකින්න නැතුව, අපි නිවන් දැකලා සසර කෙලවර කරන්නේ නැතුව අනුන්ට ඇඟිලි දික් කළා හරියන්නේ නැහැ නේ. අපි ඒකට ඕන කරන වැඩ කරන්න ඕනේ. හිස ගිනිගත්ත කෙනෙක් නැත්නම් මේ ඇඳගෙන ඉන්න ඇඳිවත ගිනිගත්ත කෙනෙක් නිවා ගන්න වීරිය කරනවා වගේ වීරිය කරන්න කියලා බුදුහාමුදුර අපිට කිව්වේ. අපි ඒකට යොමු වෙන්න ඕනේ. එතකොට මේ එහෙම නැතුව අපිට මේකෙන් ගැලවෙන්න බෑ. ඒතර බුදුදහමෙන් අපිට ගන්න තියෙන පාඩම මෙන්න මේ ටික. මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න, පවින් වළකින්න, පින් පැත්තට යොමු වෙන්න, කුසල් වඩන්න, සිත පිරිසුදු කරන්න. මේකනේ කිව්වේ.
පවින් වලකින්ද කුසල් වඩන්න සිත පිරිසුදු කරන්න. සියලු පව් දුරු කරන්න කුසලයේ පිහිටන්න සිත පිරිසුදු කරන්න. මොකනේ සබ්බපාපස්ස ගාථාවේ කියන්නේ. මේක තමයි බුදුදහම. දුක්ඛාර සත්‍ය අපි පිළිගන්න ඕනේ. මේකෙන් ගලබෙන්න කාටවත් බෑ. දුකම තමයි. ඉතින් කාටවත් ඇඟිලි දික් කරන්න යන්න එපා. මේක මවුන් කාර්යයක් දිව්‍යන් වහන්සේ අර පූජකයා මේ පූජකයා අරයා කිව්වා ආණ්ඩුව බලාගනි මේගොල්ලෝ නිසා අපි දුක් විඳින්නේ නෑ. අපි කවුරුත් නිසා දුක් විඳින්නේ නෑ. අපි කරපු කර්මව තමයි අපි පෙර භවයේ නිවන් දැක්කා නම් අද මට මේ කායික දුකක් නෑ. ඕගලන්ටත් නෑ. දැක්කේ නැති හින්දා අපි සංසාරේ විඳෝ ඉන්නවා. ඉතින් ඒකින්ද අපිට වග කියන්න ඕනේ තමන්මයි. තමන්ට වග කිව්ත්තේ තමන්මයි තමන් මේ ගලව ගන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ අපිට කිව්වක නිසා. ඉතින් මේක තමයි මට කියන්න තියෙන්නේ. මේ ගොඩක් දේවල් මම හිතනවා මම අද කතා කරන්නේ රහතන් වහන්සේලා දිවිතොර කරගෙන තියෙනවා. දැන් මම හුඟක් අය අහනවා. තව සමහරව අහලා තිබුණා මට මතකයි කලින් කතා කරනකොට එක එක්කෙනා මේ දැන් බුදුහාමුදුරුවෝ ආයු සංස්කාරය අතහරියා කියලා අර කතන්දරය තියෙනවනේ. රහතන් වහන්සේට ආයු සංස්කාරය අතහරින්න පුළුවන්ද කියලා අහනවා. ඉතින් මේක හරීම සරලයි මන් දීපු උත්තරේ දැනටමත් තියෙනවා සංස්කාරය අතහරින්න පුළුවන් බෙල්ල කපා ගන්න ඕනේද? හිතලා මැරෙන්න පුළුවන් නේ. හිතෙන්නේ නැද්ද ඔයගලන්ට එහෙම? දැන් රහත් වෙලා ඉන්නේ මට දැන් ඇති ජීවිතය කියලා දැන් මම පිරිනවන් පානවා කියලා හිතලා පිරිනවන් පානවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම ආයු සංස්කාර අතහරනවා නෙවෙයි. රහතන් වහන්සේ කෙනෙක් අර චේතෝ විමුක්තියට ගිය චතුරාර්ය සත්‍ය අවබෝධ කළ බුතෝභාග විමුක්ත රහතන් වහන්සේලා ඉතින් ජීවිතයේ තව ජීවත් වෙන්න තියෙන ටික කාලයයි තව ටික දවසකින් මේ ශරීරය අවසන් වෙනවා කියලා ඉඟියක් එනවා. දැන් බුදුහාමුදුරන්ට අර මාස 3කින් පිරිනවන් පාන බව දැනගෙන හිටියා. මොකද ශරීරය රෝගී වුණා. යාගේ කරන්න ඕන කරන කාර්යභාරය කරලා ඉවරයි. තවදුරටත් ඉඳීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා හිතුණා. මේ ඉදිරි මාස 3 ඇතුළත මිය යන බව දැනගෙන හිටියා. මම දන්නා තරමින් බොහෝ රහතන් වහන්සේලා මිය යන එකට මිය යන බව දන්නවා ඒගොල්ලෝ. මොකක් අය දන්නවා. ඒක ආයු සංස්කාරය අතහැරීමක් නෙමෙයි. ඒක එයාගේ ආයුෂ ඉවරයි, ඒ කාලේ ඉවරයි කියන එක එයාට දැනගන්න පුළුවන්. මොකද එයාගේ අර දිනු කරගත්ත මනසින්ද. එහෙම නැතුව මේ හිතාමතා කරන්න බෑ. එහෙම පුළුවන් ක්‍රමයක් තිබ්බනම් අර වගේ අය බෙල්ල කපා ගන්නේ නැති. ඕගොල්ලෝ නම් තාම තර්ක ගන්න පුළුවන්. ඒකත් පෙර කර්මයක් කියලා ඒක ඕන එකක් කියාගන්න. මම මේ කිව්වේ රටේ පවතින දේවල්. ඕවා කතා කර කර වාද කර කර ඉන්න පුළුවන්. හැබැයි එකකින්වත් අපිට ලැබෙන දෙයක් නෑ. තර්ක කරලා වාද කරා කියලා. මේ දාර්ශනික මත ගෙනාවා කියලා, දාර්ශනික සංවාද කරා කියලා විමුක්තියක් නැහැ. විමුක්තියට තියෙන්නේ වෙන මගක්. අරව හොඳයි. අර චුයින්ගම් එකක් වගේ හපහප ඉන්න හොඳයි. ඒ දාර්ශනික තර්ක ඔය වෙන දේවල් බහූත දොරවන්න පුළුවන්. එතකොට මේක තමයි මට අද කියන්න තියෙන්නේ. මම හිතුවා යම් දෙයක් ඔයගලන්ට මේ විදිහට කියන්න ඕනේ කියලා. ඉදිරියේදීත් අපි මේ විදිහට සංවාදාත්මක බොහොම සමීපව ඔයගලන්ට මේ ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන ප්‍රායෝගික පැත්තේ දේවල් කතා කරමු අපි ඉදිරියේදී. සමහරව අහලා තිබුණා මේ ප්‍රායෝගික භාවනාව මේවත් භාවනාවේ කොටස් තමයි. මේ අද ආයෙත් මම වෙනත් ක්‍රමයකට දුක්ඛාරය සත්‍ය කතා කරා. වෙනත් ක්‍රමයකට ආර්ය ශ්‍රාන්ක මාර්ගය කිව්වා. වෙනත් ආකාරයකට කොහොමද මේ වගේ වෙලාවකදී අපි මුහුණ දෙන්නේ? බුද්ධ ශ්‍රාවකෙක් බුද්ධිමතෙක් වෙන්න ඕනේ. එයාට මිත්‍යා දෘෂ්ටිය තියෙන්න බෑ. එයා ඇත්ත ඇති සැටියෙන් දැකගෙන දැනගෙන සම්මාදිට්ඨිය තියෙන කෙනෙක්. නිර්භීතව මුහුණ දෙන්නේ. දැන් මරණය කියන එක ගැන සිහියෙන් ඉන්නකොට මරණයට බය නැහැ කවුරුත්. හැබැයි දැන් සමහර උන් කියනවා මම දැන් මරණ සතිය වලදී බය නැහැ. මට දැන් ඊයේ මට කෙනෙක් කතා කරා. මගේ ශ්‍රාවිකාවක් බොහොම වැඩිහිටි කෙනෙක් එයා. අවුරුදු 75ක් විතර වෙන උපාසක මාතාවක්, උගත් කාන්තාවක්. එයාගේ වැඩිමහල් සහෝදරයා මිය ගිහිල්ලා. එයා කිව්වේ මට මේ රතන් වහන්සේ මේ මගේ අයියා නැති වුණානේ. අයියට වයස අවුරුදු 80යි. ඉතින් අර 75 අච්චර අත්දැකීම් තියෙන කෙනත් කිව්වේ අයියා නැති වුණා කියලා. මම අර ඉස්සලා කිව්වේ මැරුණා කියන්නේ. අයියට අවුරුදු 80යි. දැන් මම ලෑස්ති මට දැන් දුකක් නැහැ. අපි දන්නවනේ මම මරණ සතිය වඩනවානේ. අන්න ඒ කිව්වේ අර අපි කියපු මරණ භාවනාව. මැරෙනවා අරයත් මැරෙනවා. ඒක එයා කරපු විදිහට යාට එහෙම හිතෙන්නේ නැති. මරණ සතිය කිව්වේ නම් ඒ වගේ භාවනාවක් නම් නෙමෙයි මම පැහැදිලි කරලා ඉස්සලා. හැම කෙනෙක්ම පොඩි ළමයාගේ ඉඳලා ඔක්කොම මැරෙන්න ඉන්න කියලා හිතාගෙන කවුරුත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඒට මුණ දෙන්න. පලා යන්න එපා, පැනලා යන්න එපා. අනික ස්වභාව ධර්මයේ ලෝක ස්වභාවය වෙනස් කරන්න යන්න එපා. පුළුවන් තරම් ස්වභාවයට අනුගත වෙන්න. පුළුවන් තරම් ඒකත් එක්ක ජීවත් වෙන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. ගොඩාක් ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මිනිහෙකුට බඩගිනින් වහම ඕන වෙන්නේ එක බත් පිඟානක්. ඉඳ ගන්න ඕනේ එක පුටුවක්, නිදා ගන්න ඕනේ එක ඇඳක්, එක කාමරයක්. එක ගෙයක් ඕනේ. නමුත් අද මාලිකා හදන්නේ. ගෙවල් කාමර ගොඩක් තියෙන්න ඕනේ. ඇඳන් ගොඩක් තියෙන්න ඕනේ. එක බත් පිඟානක් ඕනේ වුණාට පරම්පරා 7කට හම්බ කරන්න ඕනේ. මොන විදිහකින් හරි. හිතාන ඉන්නේ එහෙම. මං හිතන්නේ මිනිස්සුන්ට විතරයි තියෙන්නේ. මම හිතන්නේ කිසිම සතෙක් කියලා ගොඩ ගහගෙන කනවා ඉන්නේ කීප දෙනෙක්. මං හිතන්නේ මීමැස්සු වගේ අය උගේ පැටවුන්ට අවශ්‍ය කාලේ අර මල් පැණි නැති කාලේ පැණි රැස් කරනවා. ඒ වගේ ඇරෙනකොට කූවි වගේ ඇරෙන්න බොහොමයක් එවිලිට තමයි බඩගිනි වුණාම තමන්ගේ දඩේම කරගන්නේ. ඉතින් මේ මිනිස්සු දිනුනුයි කියන අය බොහොම තිරසන් උන්ට වඩා අන්තිදිට හැසිරෙන්නේ. ඉතින් ඒක නිසා මේවත් ගැන ටිකක් හිතන්න.
මේ අල්පේච්ඡ ජීවිතයකට හුරු වෙන්න, සරල ජීවිතයකට හුරු වෙන්න. ජීවිතය කියන්නේ මෙහෙම කිව්වම මිනිස්සු කයි රටක් දියුණු වෙන්නේ. රට දියුණු වෙන්නේත් මොන දේ කරන්නේත් සතුටින් ජීවත් වෙන්නනේ. සතුට තියෙන්නේ භෞතික සම්පත් වල, දේපල වල, ඉඩකඩම් වල, යාන වාහන වල නෙවෙයිනේ. එමනම් මේ මිනිස්සු ලෝකෙ මිනිස්සු සතුටින් ඉන්න එපා ඔක්කොලාම එහෙම වෙන්නේ නැහනේ. අද මේ දේපල වැඩකට ගන්න බෑනේ. නමුත් සතුට තියෙන්නේ එතන නෙමෙයි. සතුට තියෙන්නේ ආධ්‍යාත්මය තුල. ආධ්‍යාත්ම ගුණ ධර්ම තුල. ඒතකොට සතුට තමයි අපේ ධනෙ වෙන්න ඕන. භෞතික සම්පත් නෙමෙයි. එතකොට සන්තුට්ටි පරමන්තරන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ. එතකොට සතුට තියෙන තැන තමයි ධනෙ තියෙන්නේ. එතකොට සතුටින් ඉන්න කෙනා තමයි ධනවත්ම. දැන් රහතන් වහන්සේලා ලෝකේ ධනවත්ම අයනේ. ඇයි සතුටින් ඉන්නේ? ඇයි සතුටින් ඉන්නේ? දුක නැති හින්දා. දැන් දුක තියෙන අය රහත් කියලා හිතාගෙන දුක විඳින ඒගොල්ලෝ තේරෙන්නේ නැහැ. ඔය සමහර ඔය ගොවිපළවල් කරනවා. තව සමහර ලෝකේ වටේ ඇවිදිනවා. බණ කියන්න යනවා. බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න යනවා. හැබැයි මේ බුද්ධ ලේබල් එක ගහගෙන රහත් කියාගෙන. දැන් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේලා බුදුරු එහෙම කරේ නැහැ. ඒගොල්ලන්ට සපතින වෙනක. දැන් ඒගොල්ලන්ට මම දකින්න මේ මම ගැනම කියනවා නෙවෙයි. බුදුහාමුදුරු කරපු එකත් මම ඉස්සලා කිව්වා. ඔච්චර මේ ඔක්කොම පහසුකම් තියාගෙන මාස 3ක් මම නිහඬව පැත්ත කරලා හිටියා. සමහරව හිතන්නේ මට කොරෝනා හැදිලා නැති අරක හැදිලා. නෑ මට මොකුත් උනේ නෑ. එහෙම වෙන්නත් පුළුවන් වෙනවා කියලා ඇති වැඩ ප්‍රශ්නකුත් නෑ. මොකද මේ කයට ඕනම දෙයක් වෙන්නේ මේ සම්භාවිතාවයක් තියෙනවනේ. මේක අයිති ලෝකෙටනේ. නමුත් එහෙම උනේ නෑ. මම මේ කියන්නේ. ඉතින් මේ විවේකයේ කියන එක හරි වැදගත්. සල්ලි හම්බ කරන්න. විවේකයේ ගැනත් හිතන්න. නිින්ද අවශ්‍යයි. කායික විවේකයේ එක පැත්තක්. ඒකත් සැපයක්. හැබැයි නිදා ගන්නම නෙමෙයි ඉන්නේ. හම්බ කරන්න ඕනේ ජීවත් වෙන්න. කෑම කන්න, ආහාර ගන්න ජීවත් වෙන්න. හැබැයි ජීවත් වෙන්න එපා කෑම කන්න. අද එහෙමනේ ඔය කොළඹ නගරේ එහෙම හැදිලා තියෙන්නේ. මට අපිට ලැබෙන තොරතුරු හම්බුනාම අහන්නේ වචනයක් නේද? ෆුඩීද? කණ්ඩම උපන් මල පෙරේත. මේ අපි නම් පුංචි කාලේ ලැජ්ජා එහෙම කියන්නේ අපි උගලන දේ එහෙම කතා කරන්නේ නැහැ. දැන් කණ්ඩ ඒ වගේ. දැන් කනිත්කුත් ඒවත් එහෙම හැන්දෑ වෙනකොට බලන්නේ මොන ක්ලබ් එකකට යන්නේ කවුරු බදාගෙන ඩාන්ස් කරන අද රැට මොනවද බොන්නේ මොනවද අඳින්නේ. මේ වගේ තත්ත්වකට රට ලෝකෙ ගිහින් තියෙන. එතකොට මේවා වෙනකොට මිනිස්සු දුක් විඳින එක අහන්න දෙයක් නැහැනේ. මේ වගේ ආපහු ප්‍රතිඵල එනවනේ. සෑම ක්‍රියාවකම සමාන වූ සාධාරණ වූ ප්‍රතික්‍රියාව තියෙනවා. ඉතින් මේවා අපි පුරුදු වෙන්න. සැප තියෙන සතුට තියෙන එළිය නෙවෙයි නම් තමා තුල නම් ඒකට අනුගත වෙන්න. සරල චාම් දීපෑත්මකට හුරු වෙන්න. අවශ්‍ය කරන මුදල් උපයන්න, ධාර්මික උපයන්න, ධාර්මික අවශ්‍ය විදිහට වියදම් කරන්න. කාලය ඇඳලා ජීවත් වෙන්න. අවශ්‍ය විවේකයේ ගන්න, අසරණයින්ට පිහිට වෙන්න, දානේ පරිත්‍යාග කරන්න, තමනුත් පරිභෝජනය කරන්න. යුතුයකම් වාක්‍යයෙන් මිටු කරන්න, රජයට බදු ගෙවන්න. මේවා දැන් බදු හොරකම් කරන එකත් ඒකත් හොරකමක් නේ. තමන් ඒක ගෙවුවේ නැත්තම්, ගෙවන්නේ නැත්තම් රටේ නීතිය කඩ කරනවා නම් ඒක වැරදි. ඒ වගේ හැම පැත්තක්ම මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. මම අර සූත්‍රයේ මෙහෙම කිව්වා මේකේ කිව්වා කියලා කියන්නේ යන්නේ නැහැ. බුදුවරුත් රහතන් වහන්සේලාත් කවුරුත් මේ ලෝකේ දැකගනිමින් දැනගනිමින් මේ යථාර්ථය අපි හැම වෙලෙම කතා කරන්නේ මිනිසුන්ගේ විමුක්තිය ගැන. අපි කතා කරන්නේ සැපය ගැන. අපි කතා කරන්නේ සුවය ගැන. ඒ මිනිසුන්ගේ අර තද වෙන පැත්ත මානසික පීඩනයට පත් වෙන දේවල් අත්හරින්නට කියලා දෙන්නේ. මොකද අපි කරෙත් මෙච්චර කාලයක් ඒක. ඉතින් අපි ඒ දක්වපු අත්දැකීම අනුව අපි මේ සියල්ල අතහැරලා සතුටින් සැපෙන් ජීවත් වෙන්නේ මේ බැඳීම් සියල්ල අතහැරගත්ත හින්දා. දැන් ඔයගොල්ලොත් ඒවා අත්හරින්න වෙනවා කවදා හරි දවසක නිවන් දකින්න. එතකම් මේවා විඳවන්න වෙනවා. එතකම් ඔයගොල්ලෝ පුළුවන් තරම් මේ අර මූඩිය තද වෙන පැත්තට තද කර කර ඉන්න එපා. පස්සට කරකවලා පොඩ්ඩක් බුරුල් කරගන්න බලන්න. ඒකටයි මම මේ පොඩි උත්සාහයක් දරන්නේ මේ විදිහට කතා කරන්නේ. ඔයාලට තේරෙන විදිහට සරලව කියන්නේ. ඉතින් ඒකෙන්ද මේක පිළිපදින්න උත්සාහ කරන්න. ඊට පස්සේ සමහරව එයි නෑ ඔය වජිර බුද්ධ හාමුදුරුවෝ කියන විදිහට ගියොත් එහෙම එයා මේ රට දියුණු කරන්නේ කොහොමද මේ සංවර්ධනය මේ කතන්දර ගොඩක් පැත්තක තියන්න. රට දියුණු වෙනවා නම් දියුණු වෙයි නැත්තම් නෑ. රටේ මිනිස්සු හදන්න අපිට බෑ. තමන් හැදෙන්න. ලෝකේ රට හදන්න ඕන නම් ඉස්සලා තමන් හැදෙන්න. තමන් නිවැරදි වෙන්න. තමන් සාර්ථක වෙන්න. තමන් වෙනස් වෙන්න. ධර්මයට වෙනස් වෙන්න. ස්වභාවයට ලං වෙන්න. එතකොට එක එක්කෙනා හැදෙන රටම හැදේ. අපි ඔක්කොම ඇඟිල්ල දික් කරනවා. පොලිසියට බනිනවා. පොලිසියෙත් මේ ගෝත්‍රික ජන සමාජයේ මිනිස්සුම නැතනක් තින්නේ. මේ සමාජයේ දූෂිත වෙලා තියදී පොලිසියෙන් මිනිස්සු තරක් හොඳ වෙයිද? පාර්ලිමේන්තුවට බනිනවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ මේ සමාජයෙන් ගිය මිනිස්සු 225ක් නම් මේකේ ඉන්නේ මිනිස්සුම නැතනක් තින්නේ. 아무තු වෙයිද? නෑනේ. ඒ වගේ තමයි හැම තැනකම. හැබැයි අපිට එකක්වත් ඔය බැන්නා කියලා විවේචනය කරලා හදන්න පුළුවන්ද? කිසි කෙනෙක් හදන්න බෑ. ඒකෝර දැන් පේනවනේ දැන් සමහරු මට දැන් මේවා කියනු බණි දේශපාලනයේ. මොකද අර එක එක ಗುಣ හදාගත්ත මිනිස්සු ඉන්නේ වේදනාවෙන් පෙළෙන. එක දෘෂ්ටිගත මිනිස්සු ඒවට විරුද්ධව අදහස් දක්වනකොට නොයෙකුත් දේවල් කියයි. කැමති කෙනෙක් කියනවා බණින්න මට කමක් නෑ. ඒකත් එයාට සතුටක් නම් මට මොනවා කරන්නද නේද? ඉතින් නමුත් අපි කියන්නේ මිනිස්සුන්ට සතුටින් සැහැල්ලුවෙන් සරල මේ උගුලෙන් ගැලවෙන තුරු ජීවත් වෙන හැටි තමයි මම කියන්න උත්සාහ කරේ. මම ගොඩක් දේවල් කතා කරා.
ලෝකේ තත්ත්වය ගැන ලෝක ආර්ථිකය රට ලෝකෙ මිනිස්සු දූෂිත බවත් ලංකාවෙත් හැමතැනම මේවා සාමාන්‍ය දේවල් මට ඕනකම තිබුණේ මේ අපිට විතරක් විශේෂ වෙච්ච දුකක්වත් අපිට විතරක් විශේෂ වෙච්ච දූෂණයක්වත් භීෂණයක්වත් එහෙම නැත්තම් මුකුත් නෙමෙයි මේක තමයි ලෝකේ හැමතැනම තියෙන්නේ. හැබැයි අපිට මම ඒකයි උත්සාහ කරේ තමන් හැදෙන්න තමන් සැහැල්ලු වෙන්න. තමන් දේශ බලන්න තමන් නිවැරදි වෙන්න. ධර්මයේ පිහිට කරගන්න නම් බුදුන් වහන්සේ කියපු ඒවා පිළිපදින්න වෙනවා අපිට අනිවාර්යයෙන්ම. ටික ටික එතනට යන්න වීර්ය කරන්න. මේ මොහොතේ කරන්න තියෙන එකම දේ පුළුවන් තරම් ධාර්මික වෙනකොට එන එක. මම ධාර්මික වෙන එක ගැන මම ගොඩාක් අතීතයේ කතන්දර තියෙනවා. මොකද්ද බෞද්ධයා කියන්නේ කවුද? සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? කරන්න ඕන මොනවද කියන එක. තමන්ට පුළුවන් තරමින් ඒ වලට යොමු වෙන්න. එතකොට ඔයගලන්ට මේ තමා තුළම ඒ අවශ්‍ය කරන ශක්තියින් වර්ධනය වෙයි. ශාරීරික නිරෝගීතාවයත් එයි මානසික නිරෝගීතාවය එනකොට. මොකද මානස නිරෝගී නොවන තාක්කල් කය නම් නිරෝගී වෙන්නේ නැහැ. මනස හදාගන්න පුළුවන්. අනික ඉතින් මනස හදාගත්තයි කියලා කය හදන්නත් බෑ. මොකද කයයි ඉතින් මේ ලෝකෙටනේ ඒක නිවර්දි කරන්න බෑ. ඒකට අදාළ ධර්මතා තුල ඒක යන්නේ අභාවයටමයි. අපි යන්නේ මරණයටමයි, ලෙඩ දුක් කරාමයි, මහලු වීම කරාමයි. නමුත් අපි ඒකට මේ මුණ දෙන්න පුළුවන් මනස හදාගත්තොත් අපිට සතුටින් සැපෙන් ජීවත් වෙන්න පුළුවන්. නිවන් දකින්නකම් අඩු ගානේ මේ දැඩි පීඩණයෙන්වත් වළකින්න පුළුවන්. ඒකට යම් කිසි අත්ලක් සපයන්න තමයි මම මෙච්චර જાති කතා කරේ. මේකක්වත් වරදවා අටහගන්න එපා. මේ ධනාත්මකව හිතන්න. නිකම් එක එක දෘෂ්ටි කෝණ වලින් එක එක මේ පාට කණ්ණාඩි දාගෙන මේක දිහා බලන්න එපා. දේශපාලන ඇස් වලින් ආර්ථික දිහා බලලා නැත්නම් රටේ ලෝකේ දේවල් බලලා එහෙම නෙමෙයි. මේ ලෝකේ කොහෙත් එකයි. කවුරුතනක් තියෙන එකම දේ. සියල්ල තියෙන තමා තුළ නම් බඹයක් තරම් තුළ නම් එළියේ මොනවද තිබ්බත් වැඩක් නැහැ. අපි හිතාන ඉන්නවා අපි හරි ලොක්කෝ කෙරුම්කාරෝ අපි තමයි මේ මහ ලොකු මිනිස්සු කියලා. එහෙම ලොක්කෝ නෑ කෙරුම්කාරෝ නෑ කවුරුත් එකයි. ලෝක ධර්මතාවය තුළ කවුරුත් එකයි. බුදුහාමුදුරුවෝ කියන්නේත් මහ ලොකු කෙනෙක් නෙමෙයි. බුදුහාමුදුරුවෝ ජීවත් වුණ හැටි දැක්කම හිතා ගන්නවත් බෑ. ගහක් යට ඉපදිලා ගහක් යට බුදු වෙලා අන්තිමට ගහක් යට පිරිනවන්න. ලෝකේ පුරා අද අවුරුදු 2500 ගාණක් ගිහිල්ලා ධර්මයේ පවතිනවා. හරි දුක්ඛදායකයි ඉතින් ගත කරපු ජීවිතය දැක්කම දාන්නේ නැතුව හිටියා, මිනිස්සු අපහාස කරා, නිඳා කරා, ගල් පෙරළුවා. මොනවද නොකරේ? ඇතුලේ ඉන්න හාමුදුරුවෝ රණ්ඩු වුණා, වාද විවාද කරා. ඉතින් ඔය වගේ තමයි ඉතින් බුදුවරුන්ටත් මේ ලෝකේ ඕමයි, රහතන් වහන්සේලාටත් එහෙමයි. ඉතින් එහෙම නම් ඉතින් අපි අනිත් අයට මොන කතාවද නේද? කියලා හිත හදාගෙන ශක්තිමත් සමාජයට මුහුණ දෙන්න බලන්න. ධනාත්මකව හිතන්න. සිනාමුස මුහුණින් ගත කරන්න. අදදීන් සතුටු වෙන්න බලන්න. අමාරුයි තමයි මේ වෙලාව තාම දුෂ්කර අවස්ථාවක් මේ ලෝකෙම පත් වෙලා තියෙන්නේ. අපි ඉතින් මේක ලෝක ධර්මතාවයනේ ස්වභාවයක්. මුද කොට ගැලුවා විශාල පිරිසක් මිය ගියා කියලා ඉතින් මුළු රටම වැළලුනේ නෑ. මිනිස්සු ගොඩ එනවා. ඒ වගේ තමයි හැමදේම අර මෙහෙම අර ECG report එක වගේ මෙහෙම යන්නේ. ඉතින් ඒකින්ද ඉහළ පහළ යන රටාවක් සරල රේඛාවක් නෙමෙයි ජීවිතය කියන්නේ. හැබැයි මේ මොනතේ ආවත් ඒකට මුණ දෙන්න පුළුවන් ඕන කරන ශක්තිය ගොඩනගා ගැනීම තමයි මිනිස්සුන්ට කරන්න පුළුවන් දේ. ඉතින් ඒකට යම් කිසි අත්පලක් සපයන්න මම යම් කිසි උත්සාහයක් දරුවා. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුසාරයෙන් ඒක කොතෙක් සාර්ථකද නැද්ද කියන එක ඕගොල්ලන් තීරණය කරන්නේ. මම හිතනවා මම අදට මේ කතා කරපු ටික ප්‍රමාණවත් මේ වෙලාවේ කියලා අපි ඉදිරියේදී තවදුරටත් අපි මේවා ගැන එකින් එක ඊට වඩා විස්තරාත්මකව ඒ අවස්ථානුකූලව ඉදිරියට කතා කරන්න බලමු. එමනම් මම අදට මේ කතාව අද ඉදිරිපත් කරන සාකච්ඡාව මෙතනින් නවත්තන්න. ඔයගොල්ලෝ පුළුවන් තරම් උත්සාහ කරලා මේ අවස්ථාවට මුහුණ දෙන්න බලන්න. පුළුවන් තරම් ධාර්මික වෙලා ධාර්මික ජීවිතයක් ගෙවන්න. ඔයගලන්ට සියලු දේ ජය ගන්න අවස්ථාව යම් දවසක උදා වෙයි. අපි දිහා බලාගෙන කටයුතු කරමු.